අපි ඉස්සෙල්ලාම තමුන්නාන්සලාට ස්තුතිවන්ත වෙන්න ඕනකම තියෙනවා මේ වගේ වෙලාවක මේ ජන හමුවකට මෙතරම් පිරිසක් කැඳව ගන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මොකද අපි කවුරුත් දන්නවා මේ දවස්වල අපේ ජීවිතේ වැඩිපුර ගෙවෙන්නේ පෝලිං වල. ඒ නිසා බයිසිකලයකට තෙල් ටිකක් ගහ ගන්න, වීල් එකට තෙල් ටිකක් ගන්න පොලිමේ ඉන්න බල කරපු වෙලාවක්. ඒ වගේ වෙලාවකත් පොලිමේ නැතුව තියෙන තෙල් ටිකත් වියදම් කරගෙන මෙතෙන්ට පැමිණීම පිළිබඳව ඉස්සෙල්ලාම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට තියෙන පොඩි විශ්වාසයක් මෙන්න අපේ ජයග්‍රහණය පිළිබඳව දැන් ඔබ කවුරුත් දන්නා මේ වෙලාවේ ඡන්දයක් තියෙන වෙලාවකුත් මේක මේ වෙලාවේ අපේ රටේ කිසි කෙනෙකුට කිසිම දේශපාලන ව්‍යාපාරයකට ජනතාව අතරට යන බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක් මේ වෙලාවේ අපි ඇරෙන්න ජාතික ජන බලවේගය ඇරෙන්න වෙන කිසි දේශපාලන පක්ෂයක් බිමට එන්නේ නැහැ දේශපාලනය කරන්න. රැස්වීම් තියන්නේ නැහැ. ජනහමු තියන්නේ නැහැ. සාකා සමිතිය හදන්නේ නැහැ. සාකා සමිතිය කැඳවන්නේ මොකක්වත් නැහැ. දැන් විශේෂම ගත්තොත් ආණ්ඩු කරන පක්ෂ තියෙනවනේ. අපේ රටේ ජනතාව වැඩිපුර ඡන්දිකු පක්ෂය තියෙනවනේ. ශ්‍රී ලංකා පොජන පෙරමුණ රාජපක්ෂ මහත්තයලා. ශ්‍රී ලංකා පොජන පෙරමුණවත් බිමට ඇවිල්ලා ජනහමුවක් තියන්නේ නැහැ. රැස්වීමක් තියන්නේ නැහැ. ඒක ඇමතිලට මන්ත්‍රීලට ගම් වලට එන්න බෑ. පාරේ ප්‍රසිද්ධිය යන්නත් බැරි මට්ටමක් පතු වෙලා තියෙනවා. ඒ වගේ වෙලාවක අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ඔබේ ගමට ඇවිල්ලා ඔබ කවුරුත් එකතු කරගෙන පොඩි සාකච්ඡාවක් කරගන්න දේශපාලනේ මොකක්ද අපි ඉස්සරහට කරන්න ඕනේ කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා මොකද්ද මේ වෙලාවේ පොදු ජනතාවත් එක්ක දේශපාලන කරන්න පුළුවන් පොදු ජනතාවට යන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් තියෙන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගයේ පමණයි කියන එක අපිට විශ්වාසයක් තියෙනවා. දැන් සහෝදරෝනි අපිට මේ පහුගිය කාලේ පහුගිය මාස දෙක තුනක් තුල වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ඔබ කවුරුත් දන්නවා. මම හිතන්නේ අපිට විශාල දේශපාලන පාඩමක් මේකෙන් උගන්වලා තියෙනවා. අපි ඉගෙන ගන්න ඕන පාඩමක් තියෙනවා. උදාහරණයක් මාස කිහිපයක් තිස්සේ අපේ රටේ විශාල අරගලයක් සටනක් තිබ්බා. ඒ සටන කරේ කවුද? ඒ සටන කරේ මේ පාලනයට විරුද්ධව. පිරිසක් ගෝඨාභයට යන්න කියලා අගමැතිට යන්න කියලා ආණ්ඩුවට අයින් වෙන්න කියලා ලොකු සටනක් තිබ්බා. ඒ සටන කරේ කවුද? ඒ සටන කරේ දේශපාලන පක්ෂයක් නෙවෙයි. දේශපාලන පක්ෂයක් හිටපු ගැත්ත. හැබැයි සටන කරේ පොදු ජනතාව. ඒ සටන පටන් ගත්තේ අපේ මතකයි ගොවි ජනතාවගෙන්. ගොවියන්ට පොහොර නැති වෙලා රසායනික පොහොර තහනම් කරලා පොහොර නැති වෙලා කෘෂිකර්ම මන්ත්‍රේ කඩා වැටෙනකොට ගොවියා බැස්ස පාරට අපිට පොහොර දෙන්න කියලා. සුසු පොහොරක් දෙන්න කියලා පාරට බැලලා උද්ඝෝෂණ කරා. මේ හම්බන්තොට දිස්ත්‍රික්ක පුරාමත් ගොවි ජනතාව උද්ඝෝෂණ කළා. ඒකට පක්ෂ ભેදයක් තිබුණේ නැහැ. ඒකට පොහොට්ටුවේ ඡන්දෙ දුන්නාද, ටෙලිෆෝන් එකට දුන්නාද, මාලිමාවට දුන්නාද කියලා ප්‍රශ්නයක් තිබුණේ නැහැ. පොහොර නැති වුණාම ගොවියා බැස්ස පාරට. දේශපාලන ભેද පැත්තක තියලා පොහොර ඉල්ලලා. ඊළඟට අපිට ගෑස් නැති වෙන පටන් ගත්තා. දැන් මේ පැත්තට මම දන්නවා ගෑස් නැතුණා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. මොකද දරලිප පත්තු කරගන්න පුළුවන්. හැබැයි නගරවල එහෙම බෑ. තට්ටු නිවාසවල එහෙම බෑ. දරලිප බෑ. ගෑස් නෝන. ඒසයි ඒගොල්ලෝ බැස්ස පාරට. දේශපාලන පක්ෂ ભેදයක් තිබුණේ නැහැ. ගෑස් නැති කට්ටිය පාරට බැලලා මොකද ගෑස් දීපල්ලා කියලා කිව්වා. හැබැයි ආණ්ඩුව සමත් වුණේ නැහැ. ඊට තෙල් ලිංගයක් ආවා මීට මාස 5කට 6කට කලින්. තෙල් ලිංගය ආපු වෙලාවත් මොකද කරේ? ජනතාව බැස්ස පාරට කිව්වා අපිට තෙල් දෙන්න කියලා. ඒකට පක්ෂ ભેදයක් තිබුණේ නැහැ. හැබැයි ආණ්ඩුව සමත් වුණේ තෙල් ටික ලබා දෙන්න. ඊට පස්සේ විදුලිය කපන්න පටන් ගත්තා. ඔබට මතකයි පැය 7-8 කැපුවා ඒ කාලේ. මීට මාස 5කට 6කට කලින් දරුක් කපනවා. පැය 3-4ක් 4ක්. ඒ විදුලිය කැපුවට පස්සේ ගම්වල නම් අපිට පුළුවන් කොපි ලාම්පු පත්තු කරන් ගන්න කොහමද ඉන්න. හැබැයි නගරවල එහෙම බෑ. අමාරුයි. ඒගොල්ලෝ බැස්ස පාරට රැට විදුලිය කපන්න එපා කියලා. එකක්වත් ආණ්ඩුව හැවුනේ නැහැ. මොකද කරේ? මේ සමස්ත ජනතාව එකලවාගෙන් පස්සේ තීන්දුවක් ගත්තා. මොකද්ද? අපි ඉල්ලන දේ ලබා දෙන්නේ නැත්තම් ආණ්ඩුව අසමත් නම් අපිට පොරට එක දෙන්න, කෘෂිකර්ම මන්ත්‍රී වැටෙනවනම් ආණ්ඩුව අසමත් නම් අපිට ගෑස් ටික දෙන්න, උයාගෙන කන්න විදියක් නැත්තම් කඩසාප්පු වැහෙනවනම්, හෝටල් වැහෙනවනම්, සංචාරකෙක් එන්නේ නැත්තම් ආණ්ඩුව අසමත් නම් අපිට තෙල් ටික දෙන්න, ගමනක් යන්න බැරි නම්, අධ්‍යාපනය වැටෙනවනම් ආණ්ඩුව අසමත් නම් බෙහෙත් ටික දෙන්න, ආණ්ඩුව අසමත් නම් අපිට විදුලිය ලබා දෙන්න. මේ ආණ්ඩුවේ වැඩක් නැසා ආණ්ඩුව ගෙදර යන්න කියන සටනක් පටන් ගත්ත මිනිස්සු. ගෝඨාභයට ගන්න කිව්වේ ඒකේ. ගෝඨා ගෝ හෝම් කියන කාවේ ඒකෙන් පස්සේ නිකන් නෙවෙයි. පටන් ගන්නකොට කිව්වේ නෑ ගෝඨා ගෝ හෝම් කියලා. පටන් ගන්නකොට ඉල්ලුවේ මොකද්ද? අයිතිවාසිකම් ඉල්ලුවේ. තමන්ගේ අයිතිය ඉල්ලුවා. ලැබුණාට පස්සේ යන්න කියලා සටන් පටන් ගත්තා. ඒ සටන දෙවන්ත එකක්. ඔබ දන්නවා. අපේ රටේ ඉතිහාසයේ අපි දැකපු පළවෙනි අවස්ථාව තමයි සමස්ත ජනතාවක් සටන් කරලා පාට බැහැලා හැමතැනම මේ සටන තිබ්බා. ගොවි බිම්වල තිබ්බා, වැඩ බිම්වල තිබ්බා, දිස්ත්‍රික්කවල තිබ්බා, නගරවල තිබ්බා. අපි දන්නවා වලස්මුල නගරේ 3-4 පාරක් උද්ඝෝෂණ කරා. දංගල නගරේ තිබ්බා, අම්බලන්තොට නගරේ තිබ්බා, තිස්සමහාරම තිබ්බා. එහෙම උද්ඝෝෂණ කළා, කොළමත් උද්ඝෝෂණ කළා, ගෝල් ෆේස් එකත් අරගලක් තිබ්බා. මේ සමස්ත අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මොකද උනේ? පහුගිය මේ මාසේ පහුගිය ජූලි මාස 9 වෙනිදා ජනාධිපතිවරයා ඉවත් වෙලා ගියා.
ඒ කියන්නේ ජනාධිපතිවරයාට තමන්ගේ ජනාධිපති තනතුර දාලා ඉවත් වෙලා අන මට්ටමේ දැවැන්ත ජනතා නැගිටීමක් ජනතා අරගලක් සිද්ධ වෙලා. ඒ ජනතාව හැමෝටම තිබුණ මොකද්ද? බලාපොරොත්තුවක් තිබ්බා මේ අපේ ප්‍රශ්න විසඳන්න බැරි මේ ආණ්ඩුව වෙනුවට වෙනත් ආණ්ඩුවක් වෙනත් බලයක් ඕන කියලා විශ්වාසයක් තිබ්බා. ඒගොල්ලෝ අලුත් පාලනයක් අලුත් බලයක් වෙනුවෙන් තමයි ගෝඨාභය රාජපක්ෂට යන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂත් එක්ක ওই කාටවත් පුද්ගලික තරහක් තිබුණේ නැහැ. මතක කාටවත් එහෙම එකක් නැහැ නෙම තිබුණේ නැහැ. හැබැයි යන්න කියලා කිව්වා ගෝඨාභය රාජපක්ෂට යන්න සිද්ධ වුණා ගියා. ගෝඨාභය රාජපක්ෂ ගියා. ඒ නිසා සටන ජයග්‍රහණයක් තියෙනවා. හැබැයි අපි දන්නවා ඒ වගේම සටන ජයග්‍රහණයක් වුණාට ජයග්‍රහණය අපිට දැනෙන්නේ නැහැ. මුකුත් වෙනසක් වෙලා නැහැ. බලාපොරොත්තු වෙච්ච මොකක්වත් වෙලා නැහැ. ඇයි වෙලා නැත්තේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව ඉල්ලා අස්වෙන මට්ටමට සටනක් තිබුණා. ඒ නිසා සටනේ ජයග්‍රහණයත් මොකද ජනතාවට සමත් වෙලා තියෙනවා තමන් අකමැති පාලකෙක් ඉවත් කරන්න. ගෝඨාභය මහත්තයා විතරක් නෙවෙයි. අපි දන්නවා අගමැතිකම හිටව මහින්ද රාජපක්ෂ අගමැතිකම දාලා ගියා. යන්න හිටපු කෙනෙක් නෙවෙයි. හැබැයි දාලා ඉන්නවා. පරිශුද්ධ ක්‍රමයට පාර්ලිමේන්තුවට එල්ලිටු බැසිල් රාජපක්ෂ ඇමතිකමක් දාලා മന്ത്രിකමක් දාලා අයින් වුණා. ඒගොල්ලෝ යන්න හිටපු කට්ටිය නෙවෙයි. ඇමති මණ්ඩලයේ කට්ටිය අයින් වුණා. අන්තිමට ගෝඨාභය රාජපක්ෂත් අයින් වුණා. ඒ නිසා තමන් අකමැති පාලකයන් ඉවත් කරන්න ජනතාවට පුළුවන් කියන ඒ පණිවිඩය දුන්නා ජයග්‍රහණයක් තියෙනවා. හැබැයි ජයග්‍රහණ මිනිසුන්ට භුක්ති විඳින්න හම්බුන්නේ නැහැ. මොකද ඒකේ මොහොතේම පාවා දුන්නා. කවුද පාවා දුන්නේ? පාවා දුන්නේ මේ පාර්ලිමේන්තුවෙන් മന്ത്രി කණ්ඩායම රාජපක්ෂවාදී മന്ത്രി කණ්ඩායම. කොහොමද පාවා දුන්නේ? ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ අයින් වුණාට පස්සේ ජනාධිපතිකමේ කෙනෙක් තෝරන්න ඕන. ජනාධිපතිවරණයක් තියන්නේ නැහැ, ඡන්දයක් තියන්නේ නැහැ. අපි ව්‍යවස්ථාවට අනුව ජනාධිපති අයින් වුණොත් හරි මැරුණොත් හරි ඡන්දයක් තියන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් පත් කරගන්නවා ජනාධිපති කෙනෙක් ඉතුරු කාලයට. පාර්ලිමේන්තුවට අවස්ථාව මොකක් කරනවද? ජනාධිපති කෙනෙක් පත් කරන්න. හරිද? එතකොට මොකද කරන්නේ? පාර්ලිමේන්තුවෙන් එකට තනග වැදුණා. අපේ පක්ෂ නායක, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා කිව්වා අපිට බාර දෙන්න. අපි ලෑස්ති මේක බාරගෙන කරන්න. ඉදිරියපත් වුණා යා. ඡන්ද කීයක් හම්බුණාද? ඡන්ද 3යි. ඒ කියන්නේ අපේ 3 දෙනෙක් කියන 3 දෙනා විතරයි. වෙන කිසි කෙනෙක් දුන්නේ නැහැ ඡන්දයක් අපිට. ওই පාර්ලිමේන්තුවේ. වෙනසක් කරන්න උත්සාහ කරේ නැහැ. ඊට පස්සේ පොහොට්ටුවේ භාණ්ඩාගාරයක දලස් අලහප්පරුම් මහත්තයා ඉදිරියපත් වුණා. මතකනේ? දලස් ඉදිරියපත් වුණානේ ඡන්දෙට. එයා කවුද? එයා ශ්‍රී ලංකා පූජන පෙරමුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පක්ෂයේ භාණ්ඩාගාරයක. එයා ඉදිරියපත් වුණා. තව ඉදිරියපත් වුණා කවුද? රනිල් වික්‍රමසිංහත් ඉදිරියපත් වුණා. අවසානයේ පාර්ලිමේන්තුව කවද ජනාධිපති කළේ? පාර්ලිමේන්තුව කිසිම ජනවරමක් නැති ජනතාව විරුද්ධ රනිල් වික්‍රමසිංහව මේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපති කළා. අපි අහන ඔබෙන් කල්පනා කරලා බලන්න ඒක හරියද? දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකම කරන්න ඕගොල්ලෝ ඡන්දය දීලාද? නෑ. මහජන ඡන්දයෙන් පත් වෙච්ච ජනාධිපති කෙනෙක් දැන් ලංකාවේ නෑ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මහ ජනතාවගේ කැමැත්තෙන් පත් වෙච්ච ජනාධිපති නෙමෙයි. යාව කවුද ජනාධිපති කළේ? ජනාධිපති කළේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහින්ද රාජපක්ෂවාදී කණ්ඩායම. ආසන 100 මේ ඡන්ද 134ක් ගත්තේ ඒකෙන්. කියන්නේ පොහොට්ටුවේ മന്ത്രിවරු ටික ඔක්කොම කියන්නේ ටික දෙනෙක් ඇරෙන්නේ ඒ ටිකයි සමගි ජන බලවේගයේ ටික දෙනෙකුයි TN එකේ කීප දෙනෙකුයි ශ්‍රී ලංකාවේ කීප දෙනෙකුයි ස්වාධීන කණ්ඩායමේ කීප දෙනෙකුයි ඔක්කොම දීලා තමයි 137ක් ආවේ. එතකොට අපිට මොකක්ද ඉගෙන ගන්න පාඩම? දැන් මහින්ද රාජපක්ෂලා තමන්ගේ පක්ෂයේ මිනිස්සුව පරද්දලා ඇයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්නේ? අපි දන්නවා මේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ පොහොට්ටුවට. දැන් අපේ රටේ ජනතාව පහුගිය මහමැතිවරණය අපි හිතනවා අපි රටේ පුරාම එමනේ ජනාධිපතිවරණයේදී 69ක් ඡන්ද දුන්නා ගෝඨාභය රාජපක්ෂට. ඒ වෙලේ ජනතාව විශ්වාස කරා ඒක හරි කියලා. ඒකට අපි කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමනේ ජනතාව. ඊට පස්සේ මහමැතිවරණයේදී විශාල බලයක් 3න් 2 බලයක් දුන්නා පොහොට්ටුවට. මේ ජනතාව ඡන්ද දීලා. මම දන්නේ මෙතන ගොඩක් ඇති ඒ ඡන්ද දීපු කට්ටිය පොහොට්ටුව ඡන්ද දීපු කට්ටිය. කොහොමද දුන්නේ? ඔබ පොහොට්ටුව ඡන්දයක් දුන්නා ඡන්ද දුන්නේ මොකද්ද? හොඳ රටක් බලාපොරොත්තුෙන් සහ රනිල් වික්‍රමසිංහ පරද්දන්න. නැද්ද? අපි ඡන්ද දෙනකොට පොහොට්ටුවට කවුරුහරි කියන්නේ ඡන්ද දුන්නා ඡන්ද දුන්නේ මොකට විරුද්ධවද? මහින්ද රාජපක්ෂට පක්ෂව, ගෝඨාභයට පක්ෂව, රනිල්ට විරුද්ධව. එහෙමද නැද්ද? රනිල්ට විරුද්ධව දුන්නේ. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද්ද? රනිල්ට විරුද්ධව දීපු ඡන්ද වලින් മന്ത്രിකම් ගත්තු කට්ටිය, ඔබේ ඡන්දෙන් මන්ත්‍රීන් ගත්තු කට්ටිය පාර්ලිමේන්තුවේදී ඔබ පරද්දපු රනිල්ව ජනාධිපති කරනවා. හරිද? ජනතාව රනිල්ව පැරද්දුවානේ. රනිල් වික්‍රමසිංහට දිස්ත්‍රික්කයක ආසනෙ දිනා ගන්න බැරි වුණා. කොළඹ දිස්ත්‍රික්කේ පරාදයියා. එයා ඡන්දෙන් පෙරදිච්ච മന്ത്രി.
එක මන්ත්‍රීකමක් හම්බුණා එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවේ. දිස්ත්‍රික්ක එකකවත් මන්ත්‍රීකම් නැහැ. ඔක්කොම පෙරද්දුවා. එක මන්ත්‍රීකමක් ආව ජාතික ලැයිස්තුවෙන් ඒක කාලයක් තිස්සේ නිකන් දැන් ඉඳලා ඒකට තමයි ආවේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඒ නිසා ඡන්දෙන් පෙරදිච්ච රනිල් වික්‍රමසිංහව පාර්ලිමේන්තුව ජනාධිපති කරනවා. මේ පාර්ලිමේන්තුව හොඳයිද? මේ පාර්ලිමේන්තුව සාධාරණයිද? මේ පාර්ලිමේන්තුවේ ජනතා මතය නියෝජනය වෙනවද? දැන් මේ පාර්ලිමේන්තුව වැඩ කරලා තියෙන ඕගොල්ලන්ගේ කැමැත්තට අනුවද? මට කවුරු අත උස්සලා කියනකො මෙතන කවුරු ඉන්නවද කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතික හරිය කියලා කියන කවුරු හරි? නෑ කවුරක්වත් නෑ. අපේ රටේ කවුරුත් විශ්වාස කරන්නේ නෑ එයා ජනාධිපතික හරිය කියලා. ඒ කියන්නේ රටේ ජනතාවගේ සාතිශය බහුතරයේ මතය රනිල් ජනාධිපතිතුමා වැරදි කියලා. හැබැයි ඒ මතයට පයින් ගහලා මේ පාර්ලිමේන්තුව රනිල් ජනාධිපති කරනවා. අපිට මේ ප්‍රශ්නේ නෑ මොකද්ද? පොහොට්ටුවේ බලයක් තියෙන පාර්ලිමේන්තුවේ ඒගොල්ලෝ පොහොට්ටුවේ කෙනෙක්ව ජනාධිපති කරගත්තා නම් එතකොට අපිට කියන්න පුළුවන් ඒ රයිට් ජනාධිපතිකමයි තිය පොහොට්ටුවට ඒගොල්ලෝ කෙනෙක් දාගත්තා. අවුලක් නෑ. ඡන්දෙකදී වෙනස් කරමු. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? අපි අහන ප්‍රශ්න මොකද්ද? පොහොට්ටුවෙන් ඉදිරියපත් වෙච්ච කෙනා දලස් අලහප්පරුම් පරද්දලා රයිල්ට ජනාධිපතිකම දෙනකොට කොහොමද දේශපාලන අපි තීරුම් ගන්න? කියන්නේ මහින්ද රාජපක්ෂලට තමන්ගේ පක්ෂේ හිටපු තමන්ගේ පක්ෂයේ සභාපති මේ බහණ්ඩාගාරික වෙච්ච නේද? එයාටත් වඩා දලස් අලහප්පරුමට වඩා විශ්වාස වෙලා දෙන කවුද? රනිල් වික්‍රමසිංහව එක්සත් ජාතික පක්ෂය. ඒක තමයි දේශපාලන. එතකොට හිතන්නකෝ දැන් ගම්වල අපි දෙකට බෙදලා හිටපුක හරියද? දැන් අපි අර පිළිගැනීම කතාව සහෝදරයෙක් කිව්වේ නේද? ඒගොල්ලෝ ශ්‍රී ලංකාවේ වැඩ කරා එක්සත් ජාතික පක්ෂ දිනු වෙලාවේ මෙතනින් පෙළපාල යන ගමන් ගෙදර ගල් ගැහුවා කියලා. ගමේ දේශපාලන එහෙමනේ. අපි ගම්වල බෙදලා ඉන්නවා. අපි UNP මෙයා ශ්‍රී ලංකාව මෙයා පොහොට්ටු අරයා JVP බෙදලා ඉන්නවා. ඉතින් නේද අපි අතර ගැටුම් තියෙනවා. දැන් අපි තේරුම් ගන්නේ මොකද්ද? අපි බෙදලා හිටියට ගම්වල පක්ෂවල හැටියට හැබැයි ඒගොල්ලෝ පන්තියක් ලෙස එකතු නැද්ද? කියන්නේ ඒගොල්ලන්ගේ පන්තියට ධනපති පන්තියට පාලක පන්තියට අභියෝගයක් ආවට පස්සේ ඒගොල්ලෝ දේශපාලන පැත්තක දාලා එක මිටක එකතු වෙනවා. දැන් රාජපක්ෂලා ඇයි රනිල් වික්‍රමසිංහව ගෙනාගත්තේ ජනාධිපතිකමට? ගෙනාගත්තේ ඒගොල්ලෝ විශ්වාස කරනවා රනිල් තමයි ඒගොල්ලෝ ආරක්ෂා කරන්න හොඳම කෙනා. නිසා දුන්නා. තව කාරණයක් තියෙනවා මම එකක් කියන්න මොකද්ද? රාජපක්ෂලා තරහින් පගිවට මම දන්නවා ගොඩාක් කට්ටිය පෞගල් ඡන්දෙන් නැති නමුත් අපි ඇත්ත කතා කරමු නේද? රාජපක්ෂ මහත්තයලා මේ රටට ආදරේ නැහැ. කවුරු හිතන් හිටියනම් දැන් ඒක අයින් කරගමු. මේ රටට ආදරේ නැහැ. පොළොව ඉම්බට මේ මහ පොළොවට ආදරේ නැහැ. ජනතාවට ආදරේ නැහැ. ඒගොල්ලෝ හැමදාම ආදරය කරේ රකින්නේ පවුලේ කට්ටිය විතරයි. පවුල කියන්නේ බිරිඳ කියන අර්ථයෙන් නෙවෙයි ඈ. පවුලේ කට්ටිය තමයි ආදරය කරේ. එයා කල්පනා කරනවා මොකද්ද? මහින්ද රාජපක්ෂ කල්පනා කරනවා ජනාධිපතිකම ගියොතින් පොහොට්ටුවේ කෙනෙකුට මොකද සිද්ධ වෙන්නේ? එයා වටා පිරිස එකතු වුණාම පොහොට්ටුවේ අයිතිය යනවා ඒ පුද්ගලයාට. හරිද? ජනාධිපති වුණොත් දලස් අලහප්පරුම දලස් වටා පොහොට්ටුවේ කට්ටිය එකතු වුණාම දලස්ට යනවා නිකන් මොකද පොහොට්ටුවේ නායකත්වය. චන්ද්‍රිකාගේ මහින්දට ඒ වගේ. එනිසා ජනාධිපතිකම දෙන්න හොඳ නෑ පොහොට්ටුවේ කෙනෙකුට. මොකද එහෙම වුණොත් එහෙම පොහොට්ටුවේ අයිතිය එයාට ගියොත් එහෙම පොහොට්ටුවේ අයිතිය රාජපක්ෂට නැති වෙනවා. අගමැතිකම ආයෙත් එහෙම තමයි. අගමැතිකම දෙන්න හොදක් නෑ. අගමැතිකම දුන්නා පොහොට්ටුවේ කෙනෙකුට මොකද සිද්ධ වෙන්නේ? අගමැති බලේ වටා පොහොට්ටුවේ කට්ටිය එකතු වුණාට පස්සේ ඒ අගමැතික ගත්තු කෙනා පොහොට්ටුවේ නායකයා බවටපත් වෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා පොහොට්ටුවේ අයිතිය රාජපක්ෂලන් ගැලවෙන නිසා පොහොට්ටුවේ අයිතිය කියන්නේ ශ්‍රී ලංකා භෝජන පෙරමුණේ අයිතිය අනාගත උතුම්හිමි කුමාරයාට රැගෙනීම සඳහා මොකද කරේ? ජනාධිපතිකමට අගමැතිකමට දෙකටම පොහොට්ටුවේ නොවන දෙන්නෙක්පත් කරා. හරිද? තේරෙනවද මම කියන එක? දැන් අපේ රටේ ජනතාව පොහොට්ටුවේ ඡන්ද ගොඩක් දුන්නත් අද අවසාන වෙලා තියෙන්නේ මොකද්ද? හරිද? ලක්ෂ 69 ඡන්ද දුන්නත් වෙලා තියෙන්නේ මොකද්ද? ජනාධිපති පොහොට්ටුවේ නෙවෙයි, අගමැතිත් පොහොට්ටුවේ නෙවෙයි. හරිද? ජනාධිපති UNP කාරයෙක්, අගමැති කවුද? දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේ. එයාට සන්දානෙ ඉන්න කෙනා. එයා පොහොට්ටුකාරයෙක් නේ. එයා ශ්‍රී ලංකා භෝජන පෙරමුණේ කෙනෙක් නෙවෙයි. ඒගොල්ලෝ එහෙම හිතන්නේ සහෝදරයා. නිසා ඒගොල්ලෝ හිතන්නේ පන්තිය ගැන, පවුල ගැන, තමන් ගැන. අපි තමයි මේ ගමේ බෙදලා ඉන්නේ. නිසා දැන් අපිට බල කරලා තියෙන මොකද්ද? ඒක එහෙමනම් ඒ පාඩම අරගෙන අපි දැන් ඔක්කොම එකතු වෙන්න ඕන. අපි පන්තියක් ලෙස එකතු වෙන්න ඕන. ජනතාවක් ලෙස එකතු වෙන්න ඕන. ඔය කුල මල අරක මේක පාට බෙදින් පැත්තක දාලා පීඩාවටපත් වෙච්ච අපි ඔක්කොම එකතු වෙන්න ඕන. අපි එකතු වෙන්න අපටත් තැනක් තියෙන්න ඕන. අන්නේ තැන තමයි අපි හදලා තියන්නේ මේ. මොකද්ද? ජාතික ජන බලවේගය. මේක JVP නෙවෙයි. අපි ඉන්නවා අපි ලොකු කාර්යභාරයක් කරනවා. හැබැයි අපි විතරක් නෙවෙයි තව විවිධ පක්ෂ සංවිධාන පුද්ගල ගොඩක් වෙනවා. මේ මහත්තුරු ටික ඔක්කොම වෙනවලා ඔක්කොම ඉන්නේ නිසා. මෙතන ගොඩක් JVP නෙවෙයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ නේද? ඒ නිසා අපි හදුවා පොදු තැනක්. මොකටද?
මේ අවුරුදු 74ක් තිස්සේ රැවටීමට ලක් වෙච්ච, පීඩාවට ලක් වෙච්ච අපේ අරමුණු පාවා දීපු දේශපාලනතරේව අපි පුදුම මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. කාටත් එකතු වෙන්න පුළුවන් එක තමයි ජාතික ජන බලවේගය. අපි උට ආරාධනා කරනවා මේ ගමේ ජනතාවට අපි කවුරුත් අත්යක් බඳ ගමු. ජාතික ජන බලවේගයත් එක්කෙන් අපිට ලොකු ජයග්‍රහණයක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න මේ දේශපාලනය කොතරම් අවස්ථාවාදීද කියලා. දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ජනාධිපති කළා. දැන් මොකද රට සිද්ධ වෙලා තියෙන්නේ? රටේ ජනතාව ඉල්ලපු එකම ඉල්ලීමක් ලැබිලා තියෙනවද? රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරලා තියෙනවද? රනිල්ට අගමැතිකම දීලා දැන් මාසෙක ටිකිට්ටු. මාසයක් පැන්නා. ජනාධිපතිලත් දැන් සතියක් විතර ගිහින් තියෙනවා. තෙල් පොලිමක් අඩු වුණාද? තෙල් නැමක් අඩු පුරාවද? නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? මම දැක්ක දැන් දවස් දෙකකට කලිනුත් මහා බැංකුවේ අධිපති කියනවා ලබන මාසයේ මේ තරම්වත් තෙල් ගේන්න වෙන්නේ නැහැ. හොයලා බලන්න. අගෝස්තු මාසයේ තෙල් ගේන්න වෙන්නේ නැල්ලු සල්ලි නැහැ. දැන් තෙල් එන්නේ නැහැ. කාංචන විජේසේකර තෙල් නැමති කියන්නේ මොකද යා කියනවා මේ තෙල් හිඟේ ලබන අවුරුද්දෙත් තියෙනවා. අත්වලා හිටපංක පොලිමේ අවුරුද්දක් තමයි. ඉතින් මොකටද ජනාධිපති ක්‍රමය හාදියා? දැන් රයින් මේක බාරගන්නේ පොලින් නැති කරන්නේ. හැබැයි රයින් ආවට පස්සෙත් පොලින් නැති වෙන්නේ නැහැ. තෙල් පොලිම අපිට මොකද්ද වෙන්නේ? තව අවුරුද්දක් ඉන්න හිත හදාගන්න සිද්ධ වෙලා තියෙන්නේ. තෙල් ආවේ නැහැ. තෙල් මිල අඩුුනේ නැහැ. නැත්නම් වෙන මොකක් හරි අපිට ලැබුණත් බෙහෙත් තව දිස්පිරිතාලට ලැබුණේ නැහැ. මොකක්වත් අපේ ප්‍රශ්න විසඳලා නැහැ. අපේ පීඩාව එහෙමම තියෙනවා. අපේ අමරක එහෙමම තියෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ තෙල් ගේන්නේ අපිත් එක්කෙන් විහිළු කරනව නේද? දැන් මේ අරුබුදේ මොකද්ද? තෙල් නැතිකම. එන අරුබුදේට විසඳුම මොකද්ද? වැඩිපුර තෙල් ගෙනත් දෙන එක. වැඩිපුර නෙවෙයි කලින් ගෙනාව විදිහට ගෙනත් දෙන එක. හැබැයි මොකද්ද ආණ්ඩුවේ උත්තරේ වෙලා තියෙන්නේ? ආණ්ඩුව අපිට එක එක ಜಾති අටම කරලට ඕන. නැද්ද? සෞදුරු කියනක නැද්ද කියලා? ඔන්න එකලා කියේ මොකද්ද? තෙල් දෙන්නේ වාහනේ අන්තිම අංකෙට. රයිට්. සඳුදා නැත්නම් ඉරිදා සඳුදා දවස් දෙකේ වරෙල්ල කවුද? 0.1 2 3 කට්ටිය එන්නේ. ඉතින් අපි යන්න ඕන 0.1 2 3 කියන කට්ටිය වාහන ටික ගන්න පොලිමට. ඊළඟ දවසේ 4 5 6 7 තියෙන කට්ටිය එන්නේ. එතකොට දැන් මොකද වෙන්නේ? අපි යනවා අද පොලිමට 0.1 2 තියෙන කට්ටිය. හෙට පටන් ගන්න ඕනේ. ඒගොල්ලොත් අද පොලිමට යනවා. මොකද හෙට තෙල් ගන්න අද පොලිමෙ ඉන්න බෑ නේද? එතකොට අද පොලිමේ හිටපු කට්ටිය හැමෝටම හම්බෙන්නේත් නැහැ. ඒගොල්ලෝ පොලිමේ. හෙට කට්ටියක් පොලිමට වෙලා. ඊයේ කට්ටියක් පොලිමේ. දැන් පොලිම් තුනක් හැදිලා. අන්තිමට මේක බේරගන්න බැරි අරුබුදයක් තියෙනවා. දැන් අංක වල තෙල් දුන්නාම තෙල් වැඩිපුර යනවද? නෑ තෙල් නෑ. හැබැයි අංක ගන්නවා. ඊට පස්සේ ඒක හරියන්නේ නැතුනම මොකද කියන්නේ? දැන් අපිට කියන QR කෝඩ් එකක් තියෙනවා කියලා. දැන් ඔයගලන්ට තේරෙනවද ඔක? QR කෝඩ් එක තේරෙනවද? ඒකට යන්න පුළුවන්ද? ඒක දාගන්න පුළුවන්ද? බෑ. ඔකට චැසි නම්බර් ඉල්ලනවා. තියෙන රින්ගපංක වාහන චැසි නම්බර් 1 නේ. චැසි නම්බර් ගමු හරියන්නේ නැහැ. පොතේ නම්බර ඉල්ලනවා නේද? ඉතින් මල විකාරයක් මේ කියකෝ තෙල් ටිකක් ගහගන්න. චැසි නම්බර් වරම දෙන්න ඕනද? උත්තරය වුණේ මොකද්ද? උත්තරය වුණේ අපිට තෙල් ටිකක් පරිපුර ගෙන ආපල්ලා. එතකොට මොකක්ද ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුන්ගේ පොලිං ඉවර වෙනවා. හැබැයි තෙල් ගේන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? අපිව තව තවත් පිටරපත් කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ වැඩේ. ඉතින් රයින්ලාවා කියලා මොකක්වත් වෙලා නැහැ කියලා මම කියන්නේ ඒකයි. කිසි ප්‍රශ්නයක් විසඳලා නැහැ. ප්‍රශ්නේ එන්නේ නමාරුවෙන්. ඔබ දන්නවා අපේ රටේ තියෙන ප්‍රශ්න ගැන මම කියන්න ඕනේ නැහැ. ඔබ කවුරුත් දන්නවා. රයින් මොකද්ද කරන්නේ? රයින් ඇවිල්ලා කරලා තියෙන වැඩ කීපයයිනේ. එයා කරලා තියෙන්නේ ජනතාවගේ ඕනකම් ඉටු කරන එක නෙවෙයි. අපි තෙල් පොලිමේ හැමම ඉන්නවා. ලබන මාසේ තෙල් ගේන්න බැරි වෙනවා. බෙහෙත් නෑ රෝහල් වලට. කන නෑ මිනිස්සුන්ට. වන්දක දාලා තියෙනවා රෝහල් වල විශාල ප්‍රමාණයක් ආහාර නැතිකමින් යැපෙන්නේ සේලයින් වලින් කියලා. මම ප්‍රෝටයක් තිබ්බා. රෝහල් වල විශාල ප්‍රමාණයකට කන්න නැතුව ඒගොල්ලෝ යැපෙන්නේ මොනෙන්ද? සේලයින් දීලා. කෑම එකක් දෙන්න බෑ රෝහලට. එතන රටලා තියෙන්නේ. ළමගේ අධ්‍යාපන බිඳවලා තියෙන එකක්වත් හදන්න හැබැයි මොකද කරන්නේ? රයින් වික්‍රමසිංහගේ දඩයම පටන් ගන්න තියෙන කොහොමද? අර අරගලය කරපු කට්ටිය අතරින් තෝර එක්කෙනා දෙන්න දඩයන් කරනවා ගන්නවත් තරංගුට. හරිද? එතකොට දැන් මේ අරගලය කරේ කවුද? දසදහස් ගණන් 30 40000 50000 කොළඹට ආවා. ඒ ඔක්කොම තමයි අරලිගා මන්ත්‍රී ඇල්ලුවේ. ඒ ඔක්කොම තමයි මොකද්ද ජනාධිපති මන්ත්‍රී ඇල්ලුවේ. ඔක්කොම තමයි අරකට ගියේ. හැබැයි දැන් මොකද කරන්නේ? ඒක අස්සෙන් තෝරගත්තු 4 දෙනෙක් ගන්නවා. මෙයා ගත්තා මොකද්ද? කෙනෙක් ගන්නේ මොකටද? ස්විමින් pool එකේ නෑව කියලා කෙනෙක් ගන්නවා. හරිද? ජනාධිපති pool එකේ නාලා සබන් ගාලා නාලා. අනේ අපේ ඔය ගම්වල ගොල්ලන්ට ඔය තේරෙන්නේ නැහැ නේද? pool එකක් තිබුණා උන් බැස්ස නෑව ඕනේ වෙන්නේ නේද? හරි සබන් ගන්න තුන අනක් බෑනේ. තව එකෙක් අල්ල ගන්න මොකද්ද? එතනට කොඩියක් අරන් ගියා කියලා. කවුද මේ අල්ලන්නේ? මහා බැංකුවට කෙලපු එක. නැද්ද? දැන් මහා බැංකුව හොරකමක් තිබුණ කියලා අහලා තිනවද? ඒ කාලේ මහින්ද රාජපක්ෂලගේ කටේ තිබ්බේ මොකද්ද? මහා බැංකුව හොරකම තමයි ලෝකේ ලොකුම හොරකම. මහා බැංකුව හොරකම සිද්ධ වුණා. ඒකේ මහා මොලකරුවා
රනිල්ට දඬුවම් කරන්න මට මතකයි ඔය මහින්ද රාජපක්ෂලා කණ්ඩායම සමහරු කිව්වා රනිල් හිර යනකම් නිින්දයක් නැහැ කියලා ඒගොල්ලන්ට. ඔය දිනේෂ් ගුණවර්ධන එහෙම කිව්වා රනිල් හිර යනකම් නිින්දයක් නැහැ කියලා. මහින්දන්ට අලුතම කිව්වා නේද රනිල් හිර යනකම් නිින්දයක් නැහැ කියලා. දැන්ලා දින කොහොමද? ඒ හිරේ දානකම් නිින්දයක් නැහැ කියලා මිනිස්සුව ජනාධිපති කරලා. කියන්නේ අපේ රටේ මහා බැංකු හොරකමේ මහා මොල කවුරුද දීපු දඬුවම මොකද්ද? ජනාධිපතිකම. ජනාධිපතිකම. ඒ මහා මොල කරුට ජනාධිපතිකම දීලා මිනිහා මොකද කරන්නේ? මහා බැංකු හොරකාපු හාදයා අල්ලන මොන හොරුද? කොඩි අරන් ගිය කෙනාව. යට ඇඳුම අරන් ගිය කෙනාව. බැනීම අරන් ගිය කෙනාව. අල්ලන්න පටන් ගන්නත් විහිළුනේ මේවනේ. කියන මර්ධනේ පටන් ගන්න. ඒ කියන්නේ රාජපක්ෂ වරුන්ට ඕන ඒගොල්ලන්ට රිදිලා තියෙන නිසා ඒ රිද්දපු තරුණ පරපුර මර්ධනය කරන ඒ වැඩේ පටන් ගන්න මේ පැත්තේ. අනිත් පැත්තෙන් මේක ආරක්ෂා කරන්න පටන් ගන්න තියෙනවා. හදස් නීතිය දාලා රට පුරාම. දැන් රටේ හදස් නීතිය මොකටද? ඔබ දන්නවද දැන් හදස් නීතිය තියෙන්නේ? මොකටද හදස් නීතිය? තෙල් පොලිං අඩු කරන්නද? නෑ. නැත්නම් අපිට ගෑස් දෙන්නද නෑ. මොකටද මේ හදස් නීතිය දාලා තියෙන්නේ මොකද්ද? අර දඩේමට පහසු වෙන්නේ. මර්ධනයට පහසු වෙන්නේ. ඒ නිසා රයිල් වික්ටිම්ස් කරමින් ඉන්නේ රාජපක්ෂලව රකින්න එක, හොරු ටික ආරක්ෂා කරගන්න එක, ඒ නඩු ටික බේරගන්න එකයි අර සටනක් කරපු ජනතාව මර්ධනය කිරීම කරන් යනවා. අපි දන්නවා යට කරන්න වෙන්නේ නැහැ. නමුත් කරන් යන්නේ ඒක. ඕන දේ නෙමෙයි කරන්නේ වෙන වැඩක් කරමින් යනවා. ඒ නිසා අපි කියන්නේ මේ දේශපාලන ඇතුළේ අපිට ඉගෙන ගන්න ගොඩාක් ಜಾති තියෙනවා. ඒගොල්ලෝ ඡන්ද කාලෙට බෙදිලා බොරු කිව්වට බොරු කරගත්තට ඒගොල්ලෝ ඔක්කොම එක පවුලක එක පන්ති කණ්ඩායම කියන එක දැන් අපිට තේරුම් ගන්න බැරි නම් අපි මිනිස්සු නෙවෙයි. නිසා අපි ඒක තේරුම් ගන්න. නිසා ගම්වල ඊට පස්සේ අපි කියන්න බෙදෙන්න නම් එපා පාට වලට. අපි ඔක්කොම එක තැනක් හොයාගමු. එතන අපි හිතන මෙතන කියලා මෙතෙන්ට එන්න. ඉතින් ඊළඟ ප්‍රශ්නේ මොකක්ද අපේ? තව රැස්වීමකුත් තියෙනවා ඉක්මනින් ඉවර කරගන්න ඕන මේ. දැන් අපිට ඔබට ප්‍රශ්නයක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඔබ විශ්වාස කරනවා මොකද මේ ප්‍රශ්නෙට අපිට උත්තරයක් නැද්ද? විසඳුමක් නැද්ද මේකට? විසඳුමක් තියෙනවා. ලෝකේ විසඳුමක් නැති කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි තියෙන අරබුදේ මොකද්ද? අපි විසඳුමක් හොයාගන්නවා. මොකද්ද විසඳුම? කවුද විසඳුම ගේන්නේ? මතක තියන සහෝදරනි අපිට ඔය අපේ සමාජයේ තියෙන සමහර මත තියෙනවනේ ඒවා අපිට හරියානි කරන්නේ මොකද්ද? අපි විශ්වාස කරනවා මේ අරබුදෙන් අපිව ගොඩ ගන්න කවුරුවක්වත් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කවුද? කවුරු වීරයෙක් එන්නේ නැහැ. ගැලුම් කරුවෙක් එනවද? එන්නේ නැහැ. අර ඉස්සර අපේ සාහිත්‍ය තිබ්බනේ මොකද්ද එකක් ඔය දකුණෙන් එනවා කියලා කවුද? දියසෙන් කුමාරයෙක් නේ. දියසෙන් කුමාරයෙක් එයිද? නෑ එන්නේ. එහෙම කෙනෙක් එන්නේ එහෙම කෙනෙක් මේ බුරු කතා. දියසෙන් කියලා ඉතින් තමයි අපි දුන්නේ ගෝඨාභයට නේද? දකුණෙන් ආව දියසෙන් වගේ කියලා දුන්න ගෝඨාභයට රට බේර ගන්න දුන්න. ගෝඨාභයට අන්තිමට ගෝඨාභයට රට බේර ගන්න මහා පාරවල ගෝඨාට ගොල එලවන්න සිදුවනේ. ඉතින් ගෝඨ රටක් දාලා ගියා. ඒ නිසා එහෙම වීරයෝ නෑ. සමේ අරුබුදේ උත්තරේ තියෙන්නේ වීරයෙක් කෙනකම් බලන් ඉඳලා නෙවෙයි. වලව්කාරෝ ගාව මේකට උත්තරේ නැහැ. දියසෙල්ලා ගාව නැහැ. මේකට මැජික් නෑ මොකක්ද එහෙනම් ඕගොල්ලෝ අපි එකතු වෙලා මේක බේරන්න ඕන. මේ අරුබුදේ අපේ ගැලුම් කරුවා කවුද? කවුරුත් ගැලුම් කරුවෙක් අපිට නැහැ. නොපෙන්න ගැලුම් කරුවෝ නැහැ. මේ ගැලුම් කරුවා ඔබ සහ අපිමයි. ජනතාවට ලෙස මේක අපි හරියට තේරුම් ගත්තොත් ඔක්කොම එකට අපි එක තීන්දුවක් ගත්තොත් එහෙම මේ අරුබුදෙන් අපි ගොඩ යනවා. කොහොමද ගොඩ යන්නේ? ගොඩ යන්න පුළුවන්. දැන් අපි හිතනවා මෙන්න මෙහෙම දැන් මේ ලොකු අරුබුදයක් තියෙනවනේ ඉස්සෙල්ලා හගම මේ අරුබුදේ මොකද්ද කියලා දැන් සහෝදරුනි අපිට තෙල් නැහැ තෙල් හිඟයක් තියෙනවා පොලිමේ ඉන්නවා ඇයි තෙල් නැත්තේ ලෝකේ තෙල් නැද්ද ලෝකේ තෙල් ඕන තරම් තියෙනවා හැබැයි අපිට තෙල් ගන්න මොනවද නැත්තේ සල්ලි නැහැ මොන සල්ලිද නැත්තේ අපිට ඩොලර් නැහැ දැන් අපි ඉගෙනගෙන තියෙන මොකද්ද පිටින් බඩු ගේන්න අපිට රුපියල් වලින් බෑ ඩොලර් ඕන කියලා අපිට ඩොලර් නැහැ තෙල් ගේන්න රයිට් අපිට ගෑස් හිඟයක් තියෙනවා ලෝකේ ගෑස් ඕන තරම් තියෙනවා අපිට ගේන්න බෑ මොකද හේතුව ගෑස් ගේන්න ඩොලර් නැහැ රෝහලේ බෙහෙත් හිඟයක් තියෙනවා ඇයි ඒ අපිට බෙහෙත් ගේන්න ඩොලර් නැහැ පෝර හිඟයක් තියෙනවා ඇයි ඒ පෝර ගේන්න ඩොලර් නැහැ ඒ කියන්නේ මොකක්ද එන ප්‍රශ්නේ සහෝදරුනි ප්‍රශ්නේ අපිට ඩොලර් නැහැ ඇයි ඩොලර් නැත්තේ අපිට ඩොලර් අච්චු ගහන්න බෑ අපිට ඒක තහනම් ඩොලර් අච්චු ගහන්නේ ඇමරිකාව එහෙනම් මොකද අපි කරන්න ඕනකම තියෙන්නේ ඩොලර් හම්බ කරන්න ඕනේ එහෙනම් මොකද එහෙනම් තියෙන ප්‍රශ්නේ අපේ රටේ පහුගිය අවුරුදු 74ක් අඩු ගණනකින් 40ක කිසිම ආණ්ඩුවක් ඩොලර් හම්බ කරන උපයන ක්‍රමයක් හදලා නැහැ. ප්‍රශ්නේ එතන තියෙන්නේ. ඒ නිසා මොන නායකයාවත් කවුරු මාරු කරත් ඩොලර් උපයන ක්‍රමයක් අපි හෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? මේ ප්‍රශ්නේ මෙහෙමයි. sorry. අපි ආවත් එහෙමයි. අපිට කියන්න තේරෙන්නේ නැත්තම් අපි ඩොලර් උපයන්නේ කොහොමද කියලා බෑ. මේකෙන් යන්න බෑ. ඒ අපි රයිල් ලාවට හරියන්නේ නැහැ. එහෙනම් රයිල් කියන්නේ මොකද්ද? ඩොලර් උපයන්නේ කොහොමද? එහෙම වැඩ පිළිලා රයිල්ට නැහැ. එයා මොකක්වත් කියන්නේ නැහැ. එයා ජාත්‍යන්තර මූල්‍යරෝම ගැන හිතා ඉන්නවා. ඒකෙන් මොකුත් වෙන්නේ නැහැ. ඩොලර් උපයන්න ඕන. උපයන මාර්ගයක් නැහැ. ඇයි අපිට එහෙම නැතුනේ?
අපි තේරුම් ගමුකෝ. ඕගොල්ලෝ අපි දන්නේ නැති ගොඩාක් ಜಾති වෙලා තියෙන පොගේ කාලේ. අපිට ඕක තේරුන්නේ නැහැ. මම උදාහරණයක් කියන්නම්. දැන් පොඩි ආර්ථික විද්‍යාව වගේ තියෙන නමුත් අපි මේක තේරුම් ගත්තේ නැත්නම් අපිට ගොඩ යන්න බෑ. ආර්ථික විද්‍යාව වගේ දැනේවි. සංඛ්‍යා කීපයක් කියන්න වේවි. එහෙම නැතුව බෑ මේක. දැන් අපිට තියෙනවනේ මේ වෙළඳාමක් ලෝකෙත් එක්ක. විදේශ වෙළඳාමක් තියෙනවනේ. ඕකට අපි කියනවා මොකද්ද? ආනයන අපනයන වෙළඳාම කියලා කියනවා. ආනයන කියන්නේ මොකද්ද? පිටරටින් බඩු ගේනවා නම් අපි ඒකට කියන්නේ ආනයනය කරනවා. බඩු පටවනවට කියන්නේ අපනයනය කරනවා. ඔහොම එකක් තියෙනවා. අපි බඩු අපනයනය කරනවා, ඒ වගේම බඩු ආනයනය කරනවා. අපනයන ක්‍රම ඩොලර් හම්බ වෙනවා, ආනයන ක්‍රම ඩොලර් වියදම් වෙනවා. හරිද? ඩොලර් දීලා බඩු ගේනවා, බඩු දීලා ඩොලර් ගන්නවා. ඔහොමනේ තියෙන්නේ. ඔන්න ඔය වෙළඳාම දැන් අවුරුදු 15ක් 20ක් තිස්සේ පාඩුවට දුවනවා. ප්‍රශ්නේ තියෙනවා තන. අපි දන්නේ නැතුනට අවුරුදු 15ක් තිස්සේ දිවේ පාඩුවට. කොහොමද පාඩුව? දැන් ওই පහුගිය අවුරුදු 4ක් 5ක සංඛ්‍යා ආරම්භලුවොත් එහෙම ඔයගොල්ලෝ මහ බැංකුව වාර්තා අපේ පුලන් සහෝදරු ඉන්නවනම් මහ බැංකුව වාර්තා කොහෙන් කරලා බලන්න. ඒකේ තියෙනවා මම කියන ඉලක්කම් බොරු නෙවෙයි. ඒක මොකක්ද තියෙන්නේ? සාමාන්‍යයෙන් දල වශයෙන් ලංකාවට පිටින් බඩු ගේන්න අවුරුද්දකට ඩොලර් මිලියන 20000ක් විතර ඕන. ඔක 21000 වෙන්නත් පුළුවන් 19000 වෙන්නත් පුළුවන්. පොදු ගණන මම කියන්නේ 20000ක් වුණ මිලියන. බිලියන නම් බිලියන 20ක් ඕන ඩොලර්. ඒ කියන්නේ අපිට බඩු ගේන්න කොච්චර ඕනද? මිලියන 20000ක් ඕන බඩු ගේන්න. එයාට අපි හම්බ කරනවා. කීයක් හම්බ කරනවද? අපි තේ ටිකක් යවනවා, රබර් යවනවා, කුරුඳු යවනවා, ගම්මිරිස් යවනවා, ඇඳුම් මහල යවනවා, සංචාරක වෙනවා. ඩොලර් හම්බ කරනවා. කොච්චර හම්බ කරනවද අවුරුද්දකට? සාමාන්‍යයෙන් අපේ අපනයන ආදායම අවුරුද්දකට ඩොලර් මිලියන 12000යි. ඔක 13 වෙන්නත් පුළුවන්, 11 වෙන්නත් පුළුවන්. 12000. ඒ කියන්නේ මොකද්ද අපි මිලියන 20000ක් වියදම් කරනවා. මිලියන 12000ක් හම්බ කරනවා. එතකොට හිඟද නැද්ද? හිඟයි. කොච්චර හිඟයිද? මිලියන වලින් ගත්තොත් එහෙම මිලියන 8000ක් හිඟයි. ඒ කියන්නේ බිලියන 8ක් හිඟයි. ඒ කියන්නේ අවුරුද්දකට සාමාන්‍යයෙන් අපේ වෙළඳාමේ පාඩුව කොච්චරද? ඩොලර් බිලියන 8ක් 7ක් 6ක් පාඩුවේ හැම අවුරුද්දකම. හැම අවුරුද්දකම. දැන් ආණ්ඩුවක් මොකද කරන්න ඕනේ ඔකට? ආණ්ඩුවක් මොකද කරන්න ඕනේ කමද? ඔය හිඟේ පියවන්න ඕන. කොහොම යන්න බෑ. පියවන්න ක්‍රම දෙකයි තියෙන්නේ. මොකද්ද ක්‍රම දෙක? එකක් අපි අපේ වියදම් අඩු කරන්න ඕන. මොන වියදම්ද? ආනයන වියදම් අඩු කරන්න ඕන. පුළුවන්ද බැරිද? මට කියන්න. අපි දැනට කරන් යන වියදම් අඩු කරන්න බැරි සෞතුරුනේ. කලින් කරපුවා අඩු කරන්න බැද්ද? පුළුවන්. අඩු කරන්න පුළුවන්කම තිබ්බා. මොනවද? අපි ඩොලර් දීලා ගෙනාපු જાති මොනවද කියලා දන්නවද? තෙල් අඩු කරන්න බෑනේ. තෙල් ගේන්න ඕන. ගෑස් ගේන්න ඕනේ. ඒවා බෑ. බෙහෙත් ගේන්න ඕනේ. තියන්න බෑ. හැබැයි අපි ගේන්න ඕන જાති ගොඩක් ගෙනාවනේ. මොනවද ගෙනාවේ? ඔබ දන්නවද? පහුගිය කාලේ ලංකාවට චීනෙන් ගෙනාව කියලා සරුංගල් දන්නවද? චීනෙන් සරුංගල ගෙනාවා. මොනවද දීලාද? ඩොලර් දීලා. ඩොලර් වල සරුංගල් ගෙන රටක් මේක. චීනෙන් ගෙනාව මොනවද අපි? කැටපෝල් ගෙනාවා. හරිද? කැටපෝල් කියලා ගන්නවා අපේ ගමේ හැම පොඩිකම හදාගන්න ඕනේ. කැටපෝල් ගෙනාවා චීනෙන් මොනවද දීලාද? ඩොලර් දීලා. චීනෙන් ගෙනාව වෙසක් කූඩු ගෙනාවේ නැද්ද? වෙසක්කට පත්තු කරන බකට් චීනෙන් ගෙනාවේ නැද්ද? ගෙනාවා. මොනවද දීලාද? ඩොලර් දීලා. මේ අපි හදාගන්න ඒවා. පැන්සල ගෙනාවා, මටන කෑල්ල ගෙනාවා, ප්ලාස්ටික් බඩු ගෙනාවා, බැලුම් බෝල ගෙනාවා. ඒව ගෙන්න ඕනේ නැහැ. ඒවට සල්ලි වියදම් කර අපරාධේ. ඒවා අඩු කරා නම් අපේ වියදම් අපි අඩු කරගන්න. එම කරේ නැහැ. දෙක අපේ ආදායම වැඩි කරගන්න ඕන. නැද්ද? මිලියන 12000ක් නම් හම්බ කරන්නේ 12000 වාදී අපි 15000ටවත් මේක යන්න ඕන. එහෙනම් මොකද අපි කරන්න ඕන කම තියෙන්නේ? අපිට ලැබෙන ආදායම් ලැබෙන මාර්ග තේ කර්මාන්තේ නගා සිටවන්න ඕන. රබර් කර්මාන්තේ නගා සිටවන්න ඕන. කෘෂි කර්මාන්තෙන් ඩොලර් හොයන මට්ටමේ වැඩ කරන්න ඕන. අපේ කුරුඳු ගම්මිනිස් වැඩි කරගන්න ඕන. ඇඟලුම් වැඩි කරන්න ඕන. කර්මාන්ත හදන්න ඕන. ඒව කරාද මොකක්ද පහු කියලා? නෑ. තේ කර්මාන්තේ වට්ටලා තියෙන්නේ. රබර් කර්මාන්තේ වට්ටලා තියෙන. රබර් කර්මාන්තේ බින්දුවට ඇටලා තියෙන. පොල් කර්මාන්තයක් දැන් නෑ. අර කුරුඳු ගම්මිනිස් එහෙම තමයි ඔක්කොම බින්ද වැටුණා. බින්ද වැට්ටුවා. තේ කර්මාන්තේ බින්ද වැට්ටුවේ කසල තේ කලවම් කරලා තේ වලට. දන්නවද? හොඳ තේ වලට කසල තේ කලවම් කරලා අපි මාකට් එක වැට්ටුවා. ඔක්කොම වැට්ටුවා. එහෙනම් අර හිඟේ පියුවේ මොකෙන්ද? හිඟේ පියුවේ මොකද්ද? ණයක් කරන් තියෙනවා. ඔන්න ප්‍රශ්නේ. එක ආණ්ඩුවක් නෙවෙයි. රාජපක්ෂ විතරක් නෙවෙයි. මේ ආණ්ඩු කීපයක්ම පහුගිය අවුරුදු 4 තිස්සේ අර විදේශ වෙළඳාම හිඟයක් වෙනවා ඩොලර් බිලියන 8ක 7ක 6ක ඒ හිඟේ ණයක් කරගන්නවා කියනවා. අපට තේරෙන්නේ නැහැ. අපට කඩේ බඩු තියෙනවා අපි කනවා. ඒතර අපි කාලා තියෙන්නේ මොනවටද? ණයට කාලා තියෙන්නේ. පහුගිය අවුරුදු 25ක් 30ක් කාලා තියෙන ණයට සෞතුරුනේ. හරිද? ඒක අපේ වරදක් නෙවෙයි. ආණ්ඩුව ණයට ගෙනත් දෙනවා අපි කනවා. ණය කන්ද කොට ගහනවා. ඒ කාලේ අපි කිව්වම අපේ ජනතාවට දැන් මේ ලොකු අරබුදයක අපි ණය අරබුදේ කියන ණය කන්ද ගොඩ ගහනවා කොහොමද ඉතින් ජනතාව හිතුවා ඉතින් අපිට මොකද උන් ගත්තට උන්ගේ වයිනේ උන් ගෙවන්නේ දැන් අපි කියනවා මහා මග නේද එහෙම කියවන්නේ ණය කන්ද ගොඩ ගැහුණා ඒ ණය කන්ද අස්සට මොකද කරේ රාජපක්ෂලා තව ණය කන්දක් ගොඩ ගැහුවා මොනවටද
ඉදිකිරීම කරන්න අය ගත්තා. ගත්තද නැද්ද? ගත්තා. ඒ සමහර ඉදිකිරීම හොඳ නැද්ද? හොඳයි. මං කියන්නේ පාර කාපට් කරපු එක හොඳයි. අවුලක් නැහැ. අධිවේගී මාර්ග හදපු එක හොඳයි. අවුලක් නැහැ. හැබැයි සමහර ඒවා තේරුමක් නැහැ නේද? දැන් සූර්ය වහදලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. ඒක මම කිව්වා 10 වෙනි එකද ගෝත හදවේ. තව 9ක් තියෙදි. ඒක දැන් අපිට අත්‍යවශ්‍යකද? නෑ ඒක ඕනේ නෑ. ඒකේ අවුරුද්දකට එකපාරක්වත් ක්‍රිකට් ගහන්න නෑ. හොඳේ. නිකන් තියෙන්නේ. ඒකට යට කරපු සල්ලි අපරාධي. ඊට පස්සේ තියෙන මොකද්ද? මත්තල ගුවන්තොට පොලක් තියෙනවා. මොකටේ ගුවන්තොට පොලක්? ඕගොල්ලෝ ගමන් යන්නේ ඒකෙන්ද? නෑ ඒකට ගුවන් යාන එන්නේ අපරාධයකට යට කරපු සල්ලි ටික අපරාධේ. කොළඹ තියෙනවා නෙළුම් කුළුණක්. මොකටද? මොකද කරන ප්‍රතිඵලය අපිට ප්‍රයෝජනෙ මොකොත් නෑ. ණයට අරන් හදලා තියෙන්නේ යට කරපු අපරාධي. ඔන්න වගේ ණය කන්දරාවක් කරන් තේරුමක් නැති වැඩ ගොඩක් කරා. මේ හම්බන්තොට ගොඩක් තියෙනේ. හම්බන්තොට යනකොට අලුත් පාර දිග යනකොට තියෙනවා සම්මන්ත්‍රණ ශාලාවක්. මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ඕකේ හැම සතියෙම සම්මන්ත්‍රණ තියෙනවා. ඒ ඕගොල්ලෝ ගිහිල්ලා දැන් පැත්තේ මරණ සමිතිය රැස් වෙන්නේ ඒකද? නෑ ඕකේ සම්මන්ත්‍රණ තියන්නෙම නෑ. අවසානයේ තිබ්බ මට මතකයි චෝගම් එක කාලේ. හරිද? අර පොදු රාජ්‍ය මණ්ඩලයේ එකක් තිබ්බනේ. ඒකෙන් පස්සේ තියලා නෑ මන් දන්න තාලෙට. තිබ්බනම් හදිසි එකක් තමයි. මොකක්වත් නෑ සුදු වලේ ගියාපොත් තියෙනවා. ඒවට ගණන් ණය ගොඩ ගැහුණා. ණය ගොඩ ගැහලා ඊට පස්සේ මොකද උනේ අපිට ණය ගෙවා ගන්න බැරි මට්ටමක් ආවා. ලෝකේ රටවල් බය වුණා. දැන් මුන්ට ණය දීලා හරියන්නේ නැහැ. මුන් ගන්නව ගෙවන්නේ නැහැ. ණය දෙන එක සීමා කරන්න පටන් ගත්තා. ඒතකොට ආණ්ඩුව බඩු ගෙන්න එක සීමා කරා. මතකනේ මුලින්ම නේද? වාහන ගෙන එක නැවතුවා, සෙරමික් බාහන නැවතුවා, ස්පෙයා පාර්ට් නැවතලා පටන් ගත්තේ ගෝඨාභය ඉන්න කාලේ. එහෙම පටන් ගත්තා. අවසානයේ ආණ්ඩුව ගිය අවුරුද්දේ තීන්දුවක් ගත්තා. කරන්න දෙයක් නැහැ. සෝරි. දැන් ණය ගෙවන්න බෑ. ගත්තු ණය ගෙවන්න නැහැ කියලා තීන්දුවක් ගත්තා. ලංකාවේ ආණ්ඩුව තීරණයක් කරන් තියෙනවා. මොකද්ද? මහ බැංකුවෙන් ණය ගෙවන්නේ නැහැ. දැන් ඒතර මොකද සිද්ධ වෙන්නේ? අපි ජීවත් වෙන්නේ ණය අරගෙන. දැන් ආණ්ඩුව තීන්දුවක් ගන්නවා ණය ගෙවන්නේ නැහැ කියලා. ගත්තුව ගෙවන්නේ නැහැ කියලා. ඒතර මොකද සිද්ධ වෙන්නේ? දැන් අපිට ණය දෙනවද ආයි රටවල්? කිසි රටක් 7-5ක්වත් ණය දෙන්නේ නැහැ. ඇයි ඒ? ඒක ගත්තුව ගෙවන්නේ නැත්නම් ආයි දෙනවයි කවදාකවත් දෙන්නේ නැහැ. දැන් ණය හම්බෙන්නේ නැහැ. ණය හම්බෙන්න තුනට පස්සේ ලැබෙන පුංචි ආදායමෙන් අර ලොකු වියදම් කරගන්න බෑ. ඉතින් ඩොලර් නැහැ. කතන්දරේ ඕක. මම ටික විස්තර කළාම කිව්වේ තේරෙන්නේ ඩොලර් නැත්තේ ඇයි අපිට? ලංකාවේ ඩොලර් උපයන නිෂ්පාදන මාර්ග හැදුවේ නැතුව ණයට කාලා ජීවත් වුණා. දැන් ණය අරමුදක් බාටපත් වෙලා තියෙනවා. ණය ගන්න බැරි වෙලා තියෙනවා. එතකොට අපට ඕන කරන භාණ්ඩ ගෙන්නන්න සල්ලි නැහැ. එහෙනම් මොකද උත්තරේ ඔකට? ඔකට උත්තරේ මූණු මාරු කරලා ජනාධිපතිලා මාරු කළා හරියන්නේ නැහැ. මේ ආර්ථික වැඩපිළිවෙල වෙනස් කරන්න ඕන. අලුත් වැඩපිළිවෙලක් ඕන. මොකද්ද වැඩපිළිවෙල? ඔයගොල්ලන්ට කාටද තේරෙන්නේ මේක මොකද්ද වැඩපිළිවෙල? අපට නිෂ්පාදන ආර්ථිකයක් ඕන. ඩොලර් උපයන ආර්ථිකයක් ඕන. අපේ අපනයන් අපි වැඩි කරගන්න ඕන. ඒකට ආණ්ඩුවයි මිනිස්සුයි මහන්සි වෙන්න ඕන. ආණ්ඩුවට තනියෙන් කරන්න බෑ. ජනතාවට තනියෙන් කරන්න බෑ. දෙගොල්ලෝ එකතු වෙලා මහන්සි වෙන්න ඕන. අපිට එහෙම එකක් කරන්න බැරි සහෝදරුනේ. කරන්න පුළුවන්. මම ගොඩක් වෙලා ගන්න ඕනේ නැහැ. අපේ රටේ එහෙම හිතලා නැහැ. කිසි ආණ්ඩුවක් හිතුවේ නැහැ. හොරා කාපේ කරේ. ඔය ගෙනා සල්ලි වලින් ණය ගෙනා සල්ලි වලින් කොච්චර හොරා කරනවද? ණය ගෙනාපු ඒවෙන් ටිකක් අපි බඩු ගෙනල්ලා කෑවා. බඩු ගෙනාවේ වෙන්නේ බඩු ගෙනල්ලා අපි තෙල් ගත්ත ණයට නේද කොටේද? හරි ටිකක් අපි රටේම ජනතාව බඩු ගෙනල්ලා ණයට කාලා තියෙනවා. එහෙනම් අපි ණයට ගත්තේ නැතුව ආණ්ඩුව ගම ණයට. තව ලොකු ප්‍රමාණයක් හොරකම් කරලා තියෙනවා. කවුද? ඒ ඕගොල්ලෝ නෙවෙයි. අපි නෙවෙයි. කවුද? රාජපක්ෂවරු ඇතුළු කණ්ඩායම. ලොකු හොරකමක් වෙලා තියෙනවා. දැවැන්ත හොරකමක්. ඉලක්කම් වලින් කියන්නේ බැරි තරම් දැවැන්ත වංචාවක් තියෙනවා. ඒ වංචාවෙන් තමයි ගෙනාන විනාශ වෙලා තියෙන්නේ. මේ වර්තමානයේ ඉන්න මහ බැංකුව අධිපතිත් කියනවා ණය ගත්තු එක නෙවෙයි ප්‍රශ්නේ, ණය වලට කරපු දේ මොකක්ද කියන එකයි ප්‍රශ්නේ කියලා. ණය ගත්තු එක කවදාක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ණය ගැනලා නිෂ්පාදන මාර්ග වලට දැම්ම නම් අවුලක් නැහැ. ගැනලා නාස්ති කරා, හොරකම් කරපු ඒගොල්ලෝ ගොඩ ගහගෙන ඉන්නවා. දැන් ඔය ආණ්ඩුව ණය ගෙවන්න කියලා තීන්දුවක් ගත්තනේ. ගිය මාසේ. තීන්දුවක් ගත්තට පස්සේ මොකද කරේ? තීන්දුවක් ගත්තට පස්සේ අපට ණය දීපු එක ජාත්‍යන්තර සමාගමක් ගියා අධිකරණයට ඇමරිකාවේ. දැන් නඩුවක් දාලා තියෙන ලංකාවට උඩ. ඒ අධිකරණයට කියලා ඒගොල්ලෝ කිව්වා මොකද්ද? අපට මේ ගත්තු ණය ටික ගෙවන්න නැහැ ලංකාවේ ආණ්ඩුව. ඒ වුණාට ලංකාවේ ආණ්ඩුවේ නායකයෝ රාජපක්ෂලාට මේතරම් දේපල තියෙන ලෝක රටවල චීසල්ස් වල මෙච්චර තියෙනවා, ඩුබායි මෙච්චර ගාලා ඒගොල්ලෝ ලයිස්තුවක් දාලා තියෙන්නේ. කියන්නේ ලෝකෙම දන්න හොරකම් කළා මුන් තියන් ඉන්නවා කියලා. අර සමාගම නඩු දාපු නඩුවට ලයිස්තුව අමුණලා තියෙන්නේ මෙන්න සල්ලි තියෙන තැන් කියලා. ඒ නඩුවට සම්බන්ධ කරලා තිනවා බැසිල් රාජපක්ෂ හඳුන්වලා තියෙන ඒගොල්ලෝ කොහොමද මිස්ටර් 10% කියලා. අර නඩු දාපු සමාගම. ඒ කියන්නේ මොකද්ද? 10% කොමිස්කාරය. හැම රුපියල් 100කම 10ක් කොමිස් ගත්ත කෙනා කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. කියන්නේ අපේ රටේ සල්ලි ටික හොරකම් කරලා තියෙන්නේ. එහෙනම් මොකද අපිට කරන් තියෙන්නේ? එකක් තමයි අපි මේ වංචා දූෂණ හොරකම නවත්තන්න වෙනවා. ඒක නවත්තන්න බැරි නම් ආර්ථික හදන්න බෑ.
දෙක ආර්ථිකයක් හදන්න ඕන. ආර්ථිකය හදන්න පුළුවන්. මම ගොඩක් වෙලා ගන්න විනාඩි 10න් පළවෙනි මට තව රැස්වීමක් තියෙන ඉවර කරන්නම්. කොහොමද කියන්නකෝ දැන් මේ මම උදාහරණ දෙක තුනක් විතරක් කියන්නකෝ. අපේ රටේ කිසිම ආණ්ඩුවක් මේ නිෂ්පාදන ආර්ථිකය හදන්න උදව් කළා නැහැ. ඕගොල්ලෝ අපි නිෂ්පාදන කරපේක ඇත්ත අපි නිකන් හිටියද? නෑ මේ අපේ රටේ ජනතාව නෑ හොඳේ. මේ රටේ කිසි කෙනෙක් නිකන් ඉඳලා නෑ. ගොවි ජනතාව ගොවිතැන් කරේ නැද්ද? ඕගොල්ලෝ પરම්පරා ගානක් ගොවිතැන් කරනවා. වැඩ කරන ජනයා වැඩ කරනවා. මූදු කෙනා මූදු යනවා. ඉස්කෝලේ අපේ විදුවල් පොතම ගුරුවරු ඉස්කෝලේ උගන්වනවා. අනිත් කට්ටිය තමන්ගේ රැකියා කරනවා. ව්‍යාපාර කරනවා. හැබැයි අපි මහන්සිලා ධනෙ පොට වැඩක් නෑ. ඒ ධනය කුඩා කණ්ඩායමක විසින් හොරගම් කරනවා. දෙක අපිට ඒ උපයන ධනය තව වැඩි කරගන්න කිසිම උදව්වක් කරලා නැහැ. කෘෂි කර්මාන්තය කරන ඕගොල්ලන්ට මට කියනකෝ ආණ්ඩුව දීපු උදව්ව මොකක්ද කියලා. මග පෙන්වීමක් දීලා තියෙනවද? මොකක්වත් දීලා නැහැ. ඒතර මම කියන්නේ තමයි අපි දැන් කොච්චර කයිවාරු ගැව්වත් මේ අපි දැන් කෘෂි කාර්මික රටක් කිය අපිට මරු පසක් තියෙනවා, මරු පොළවක් තියෙනවා. අපේ කාලගුණේ දේශගුණේ මෙහෙමයි. අපි කයිවාරු ගන්නවා නේද? ගැව්වට අපි කෘෂි කර්මාන්තය මොනවද රටපටවන්නේ කියනකෝ? ඩොලර් හම්බ කරන මොනවද යවන්නේ? අපි වගා කරන එක V8ක්වත් ලෝකෙට යවන්න බෑ. කන්නේ නැහැ. අපි වගා කරන පළතුරු වර්ග ලෝකෙට යන්නේ නැහැ. ඔය අපි කියන අඹ අරම යන අන්නාසි ටිකක් නේ ඔය කාලේ අනිත් ඒවා යවන්නේ නැහැ. අපි එළවලු යවන්න බෑ යවන්නේ නැහැ. යවන්න වැඩ පිළිලක් නැහැ. රට යවන්නේ කොහොමද අප්පා කොළඹ යවන්න වැඩ පිළිලක් නැතු නේද? මේ හදාගෙන එළවලු ටික කොළඹට යව ගන්න බැරුණේ අපි ඉන්නේ රට යවන්නේ කොහොමද එහෙම වැඩ පිළිලක් නැහැ. මම උදාහරණයක් කියනවා ඔයගොල්ලන්ට. මම දිගටම කියනවා මේ. දැන් හම්බන්තොට ප්‍රසිද්ධයි කෙසෙල් වගාවට. එහෙමද නැද්ද? දැන් මේ පැත්තේ නේ අපි ගත්තොත් නේ හම්බන්තොට පැත්තේ ගම ඒ කියන්නේ වත් එක හෙල් කනක් හිටව ගන්න ඕනේ නෙවෙයි. වගාවක් ලෙස වාණිජ භෝගයක් ලෙස වගා කරනවා කෙසෙල්. අක්කර හතර පාරගෙන. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වගා කරන්නේ මොන කෙහෙල් වර්ගද? මට දන් සහෝදරයෙක් කියන්න. වගා කරන කෙහෙල් වර්ග මොනවද? ඇඹුල් කෙහෙල්, සීනි කෙහෙල්, පුවාලු, කෝලි කුටුනේ ඔච්චර. ඔය වර්ග තුනම රටපටවන්න බෑ. ලෝකේ කිසි රටක් ඒව ඉල්ලන්නේ නැහැ. නිසා අපි වගා කරාට වැඩක් නැහැ. ඩොලර් හම්බෙන්නේ නැහැ අපිට. හැබැයි ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩොලර් හම්බ කරන කෙහෙල් වර්ගයක් හිටවනවා. බවුණු මොකක්ද ඒකේ නම? කැවන්ඩිස් කියලා. ලස්සන ගෙඩි කහ පාටයි දිගයි මරු හැඩට තියෙනවා. කවුද ඒක හිටවන්නේ? අපි නෙවෙයි. කවුද කරන්නේ ඒක? ඩෝල් කියලා සමාගමක්. අර මේක තේරුම් ගන්න මං කියන්නේ. ඩෝල් සමාගම කාගේද? ඒක ඇමරිකන් සමාගමක්. ඇමරිකන් සමාගමක් ලංකාවට වෙලා ඩෝල් කියන අපේ ඉඩම් අරගෙන අපේ ශ්‍රමය අරගෙන ඒගොල්ලෝ හිටවන කෙහෙල් වර්ගයක් කැවන්ඩිස් කියලා. ඒ කෙහෙල් වර්ග අපේ මාකට් එකේ නෑ. කෙලින්ම යන්නේ කොහෙද? පිටරට පටවනවා ඩොලර් හම්බ කරනවා. ඒ ඩොලර් අපට එන්නේ නෑ. ඒවා යනවා ඇමරිකාවට. ඇයි අපේ ආණ්ඩුවකට අපේ කෘෂිකර්ම අමාත්‍යාංශයකට ඇමති කෙනෙකුට බැරි වුණේ මොකද්ද? හම්බන්තොට ගොවියට හඳුන්වා දෙන්න මෙන්න යකෝ හිටවන කෙහෙල් වර්ගේ. ඔය ඇඹුල් දාපල්ලා පැත්තකට හිටවපන් කැවන්ඩිස් නේද? හිටවන්න කපන්න එවරි ටික අපට දෙන්න අපි පටවමු රට හොයමු ඩොලර්. එහෙමනේ රටක් හදන්න ඕන කම තියෙන්නේ. එහෙම හැදුවද? හැදුවේ නෑ. හෙට හදන්න බැරිද එහෙම? හදන්න පුළුවන්. හෙට අපේ ගොවියන්ට දුන්නොත් එහෙම පැලයි උපදෙසුයි පොහොරයි දීලා කිව්වොත් එහෙම ඕගොල්ලෝ හිටවන්න අපි ගන්නම්. අපි පටවමු රට කිව්වොත් එහෙම අපි හිටවනවා ලංකාවට ඩොලර් එනවා අපේ අතට සල්ලි හම්බ වෙනවා. එහෙම කරන්න කෘෂිකර්මාන්තය එහෙම කරන්නේ නැහැ. කෘෂිකර්මාන්තෙත් යමක් කරන්න පුළුවන් කරේ නැහැ. ඊළඟට අපිට අපි සතුව තියෙන දැවැන්තම සම්පත සමුද්‍රේ මහ පොළොව නෙවෙයි. දැන් අපි හැමතිස්සෙම හිතන්නේ අපේ පොළොව කියන්නේ අපි මරු පොළොවක් තියෙනවා වැව් මෙච්චර තියෙනවා. ඒවා ඇත්ත බොරු නෙවෙයි. නමුත් ලොකුම සම්පත මහ පොළොව නෙවෙයි. මහ පොළොව සීමිතයි අපිට. ඔය පවුල් වල කොල්ල කෙල්ල බඳින්න මොකෝ සිද්ධ වෙන්නේ? උන්ට ගියක් හදා දෙන්න බෑ නේද? එතකොට මොකද සිද්ධ වෙන්නේ හැමස්සෙම? ඉඩම් ටික අපිට ගෙවල් හදා බෙදි යනවා. ඉඩම් වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා ඉඩම් සීමිතයි. හැබැයි අපිට සම්පතක් තියෙනවා අසීමිත. මොකද්ද? අපි සතුවේ ලොකුම සම්පත මහ පොළොව නෙවෙයි මහ මුහුද. අපි දූපතක්. දූපතක් කියන එකේ තේරුම මොකද්ද? රට වටේ මහ මුහුදක් තියෙනවා. ලංකාවගේ 8 ගුණයක් විශාල අපේ මහ මුහුද 8 ගුණයක් විශාල රට වගේ අපේ මහ මුහුද. අපේ පෙළ පොතකත් උගන්වන්න ඉස්කෝලේ මේ ගුරුවරු ඉන්නවනේ. අහලා බලන්නකෝ. ඉස්කෝලේ පොතක තියෙනවද මහ මුහුද සම්පතක් කියලා? නෑ. මහ පොළොවම තමයි කියන්නේ. හරිද? අඩු ගාණ හිතලා නැහැම. හැබැයි මහ මුහුද තමයි ලොකු සම්පත. ඒකේ කොච්චර දේවල් තියෙනවද? ඒක අඩු වෙන්නේ නැහැ. ඒක හින්දෙන්නේ නැහැ. ඒක කොට වෙන්නේ නැහැ. ලෝකේ මහ මුහුදක් තියෙන හැම රටකම කර්මාන්ත අතර ලොකුම කර්මාන්තයක් මොකද්ද? දීවර කර්මාන්තේ. ජපානයේ ලොකු කර්මාන්තයක් දීවර කර්මාන්තේ. දකුණු කොරියාවේ ලොකු කර්මාන්තයක් දීවර කර්මාන්තේ. තායිලන්තේ, වියට්නාමේ, නෝර්වේ, ස්වීඩන් වල ලොකු කර්මාන්ත ඒවා. අපිට මේ කිට්ටුම දැනට යන මාලදීවේනේ. මාලදීවනේ ලොකු කර්මාන්තයක් දීවර මාලදීවනේ කර්මාන්ත දෙකයි තියෙන්නේ. අර මොකද කර්මාන්ත දෙක? එකක් දීවර කර්මාන්තේ අනික සංචාර ව්‍යාපාරය ඔච්චරයි. තනකොළවත් හැදෙන්නේ නැහැ. වතුර බොන්න බෑ. වතුර ගේන්නේ පිටරටින්. කන්න ගේන්නේ පිටරටින්. මොකුත් හදන්න බෑ. පොඩි දූපත් ටිකක් තියෙන්නේ. හැබැයි රට ගොඩ දාලා ඒගොල්ලෝ මොකෙන්ද? සංචාර ව්‍යාපාරයයි දීවර කර්මාන්තයයි.
ඉතින් අපි වටේම මුහුද තියාගෙන අපේ දීවර කර්මාන්තයක් නැහැ. ඔගොල්ලෝ කියන්නේ ඇත්ත මොකද අපි මාළු වල්ලන්නේ? ඇත්ත හරි. මාළු වල්ලන්නේ ඇත්ත. මාළු වල්ලන එකයි දීවර කර්මාන්තය කියන එකක් නෙමෙයි මොකද්ද? දෙකක්. අපිට කර්මාන්තයක් නැහැ. අපි මාළු වල්ල මොකද ගන්න? ඔය මාකට ඒගොල්ලෝ ටිකක් අපි එලා කනව නේද? ඇඹුල් කියලා ටිකක් හදන් කනවා. ඒරෙන් අපි ටින් මාළු හදනවද? වේලනවද? උම්බලකට හදනවද? නැත්නම් වෙන කර්ම හදලා රට යවනවද? යවන්නේ නැහැ. ඒ නිසා දීවර කර්මාන්තයෙන් රට හදන්න පුළුවන් එකක් ඇත්තරලා තියෙනවා. ආණ්ඩු කොච්චර තිබුණාද? අපිට කර්මාන්ත කරන්න පුළුවන්. සම්පත් ගොඩක් මේකේ තියෙනවා. එප්පවල පොස්පේඩ් නිදියක් තියෙනවා. පෝර හදන්න පුළුවන්. පෝර හදනවද? නෑ. හොය නිකන් තියෙනවා තාමත්. අවුරුදු 50කට පුළුවන් එකකින් පෝර හදන්න. නිකන් තියෙනවා. කිසි ආණ්ඩුවක් අත තිබ්බේ නැහැ. තිරුකුණමලේ පුල්මුලේ තියෙන khනිජ වල නිදියක්, khනිජ වැලි නිදියක්. කහාරන් දෝන්නේ නැහැ, මහන්සියෙන් ඕන්නේ නැහැ. රළ වලින් ගොඩ ගහන්නේ මේ වෙරළට. කළු පාට වැල්ලක් තියෙන කිලෝමීටර් 15 12ක් දිගයි. දවසක් මම එතන කර්මාන්තයක් ශාලාවක් තියෙන මම ගියා ඔකට බලන්න. ඒ මහතුමා එක්කන් ගිහලා ඔක්කොම පෙන්නුවා කර්මාන්ත ශාලාවම. එන්න සර් කියලා. ඒතකොට ඒකේ මොනවද තියෙන්නේ අපිට? ඊටා වටිනා khනිජ වර්ග හතරක් තියෙනවා එතන. ඉල්මනයිට්, මොනසයිට්, රූටයිල්, සර්කෝන් කියන වර්ග හතරම තියෙනවා. වටිනා khනිජ වර්ග. මොකද අපි කරන්නේ? ඔය හතර වෙන් කරලා පැකට් කරලා තුට්ටු දෙකට විකුණ ගන්න. ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට. කිසි කර්මාන්තයක් කරන්නේ නැහැ. ඉතින් කර්මාන්ත කරන්න පුළුවන්. කර්මාන්ත කැඳවල නැහැ. නිසා මේ අපි නිදානයක් උඩ ඉන්නේ. අපේ මහ පොළොවත් හොඳයි. ලොකු මහමූදක් තියෙනවා. අපිට කර්මාන්ත කරන සම්පත් තියෙනවා. ඉතා හොඳ තරුණ පරපුරක් ඉන්නවා. අපිට දැනුම තියෙන කට්ටියක් ඉන්නවා. හොඳ ශ්‍රම කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒ ටික ඔක්කොම අපත යනවනේ හත්වලාම. අපි නිදානයක් උඩ ඉඳගෙන හිඟා කනවා ලෝකෙන්. ඇයි ඒ? අපේ පාලකයෝ අපි හිඟමඩ පුරුදු කරලා. උන් හොරකම් කරනවා රට හිඟා කනවා. ඉතින් අපි වෙටිලා. දැන් මොකද වෙනස් වෙන්න ඕන කම තියෙන්නේ? වෙනස් වෙන්න ඕන ඕක. නැතුව එක රාජපක්ෂ කෙනෙක් වෙනකොට තව රාජපක්ෂ වෙනකොට වික්‍රමසිංහ අර ගියල්ලා වැඩක් වෙන්නේ නැහැ. මේ වෙනස් කරලා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදන්න ඕන ජනතාව සම්බන්ධ කරගෙන. ඒ නිෂ්පාදන ආර්ථිකයේ ප්‍රතිලාභ අපි හැමෝටම සාධාරණව ලැබෙන්න ඕන. ඊළඟට ඒ ආර්ථිකය හදලා අපි රට කොට ගන්න. දැන් ඔයගොල්ලෝ කියයි කතාව නම් හරි සහෝදරය හොඳයි. හැබැයි දැන් ප්‍රශ්න තියෙන එක ඔය කර්මාන්ත හදන්න මාස 6ක් 7ක් 8ක් අවුරුද්දක් යනවා. එතකන් කොහොමද අපි බලන්නේ තෙල් කෝ අපිට කියලා. අහන්නේ නැද්ද? අහනෝනේ. උත්තරයක් තියෙනවා. තෙල් දෙන්න පුළුවන්. මොකද කියන්නේ? අපි බාර ගන්න අභියෝගෙ ලෑස්ති. අපි අභියෝග කරලා තියෙන්නේ. අපිට ආණ්ඩුව දුන්නොත් අපි සතියක් ඇතුළත තෙල් ගේනවා. ගේන්න පුළුවන්. කොහොමද ගේන්නේ? ගේන ක්‍රමයක් තියෙනවා. මොකද්ද? ඔබ කල්පනා කරලා බලන්න. ඔබ දන්නවද? ආණ්ඩුව කියනවා අපිට මාසෙකට තෙල් ගේන්න යන මුදල කොච්චර ඕන කරන මුදල? ආණ්ඩුව කියන ඩොලර් මිලියන 500ක් ඕන කියලා. ඩොලර් මිලියන 500ක් ඕනලු මාසෙකට තෙල් ගේන්න. අපි කියනවා නෑ වැරදි. ඔය කියන්නේ කොමිස් ගහන සල්ලිත් එක්ක. ඒගොල්ලෝ කොමිස් ගහනවා. ඇත්ත ගන්න 400කින් ගේන්න පුළුවන්. ඇත්තටම. ඩොලර් 400ක් තිබ්බොත් ලංකාවට ඇත්තට තෙල් ගේන්න පුළුවන්. ගෑස් ගේන්න කොච්චර යනවද? ලංකාවට ගෑස් ගේන්න මාසෙකට ඩොලර් මිලියන 30යි. මිලියන් 30යි ඕනේ ගෑස් ගේන්න. එතකොට ගෑසුයි තෙලු ගේන්න කීයද ඕනකම තියෙන්නේ? මාසෙට මිලියන 430යි. හරිද මතක තියාගන්න. එතකොට හොයන්න පුළුවන් දේ ගන්න හොයන්න පුළුවන්. කොහොමද? දැන් ඔය අපිට කර්මාන්ත මොකොත් හදන්න කලින් මොකොත් නැතුව තියෙද්දින් දැනටමත් අපි තේ රබර් වලින් අර වෙන ටික පැත්තක තිබ්බත් අපේ විදේශගත ශ්‍රමික ටිකක් ඉන්නෝනේ. ලෝකේ රටවල ඉන්නව කවුද? ලාංකිකයෝ රස්සාවල් ගන්න ගියපු. ඒගොල්ලෝ හැම මාසෙම ලංකාවට මුදලක් එවුවා ඒ කාලේ. කොච්චර එවුවද? 2019 18 17 කාලේ සල්ලි එවුවා ලංකාවට කොච්චර එවුවද මාසෙකට? මාසෙකට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ලංකාවට කරලා තියෙනවා ඩොලර් මිලියන 550 600 700. 700 මාසක් තියෙනවා 500 මාසක් තියෙනවා. අඩුම ගාණ කරලා තියෙන්නේ කොහමද? 500 වගේ. එතකොට හරි අඩුම ගාණ කියන්නකෝ. ඒ 500 આવුත් මොකද වෙන්නේ අපිට? ඒ 500 ගෙන්න ගත්තොත් අපිට තෙලුත් ගෑල්ලා ගෑසුත් ගෑල්ලා තව කීයක් ඉතුරුද? මිලියන 70ක් ඉතුරුත් වෙනවා. හරිද? ඒ 500 දැන් එනවද? එන්නේ නැති ඇයි? කලින් 700ක් ඒව මාසෙකට දැන් එවන්නේ 250යි 200යි. එවන්නේ නැහැ. විදේශගත ශ්‍රමිකයෝ ඉන්නේ තරහා ගිහලා ආණ්ඩුවත් එක්ක. මේ ආණ්ඩුවට මාර විරුද්ධයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ තීන්දුවක් කරන්නේ මොකද්ද? මේ ආණ්ඩුව තියෙනකම් හොරකම් කරනවා. ඒගොල්ලෝ කියන සල්ලි ගන්න ගසා කරන නිසා මේ ආණ්ඩුව තියෙනකම් සල්ලි එවන්නේ නැහැ කියලා තීන්දුවක් කරන්නේ. ඒ කාලේ අපි දන්නෝනේ අපිට ඔය විදේශගත ඔයගොල්ලෝ ඥාතින් රටට ඉන්නවනම් ඒගොල්ලෝ සල්ලි ගෙදරට එවන්නේ නැද්ද? බැංකුවෙන් අපිට සල්ලි දෙන්නේ මොනවද? රුපියල්නේ. අපිට බැංකුවෙන් රුපියල් දුන්නාට ඒගොල්ලෝ දාන්නේ මොනවද ලංකාවට? ඩොලර් වලින් එවන්නේ. දැන් බැංකුවෙන් එවන ගාණ අඩු කරලා. දැනුත් ගෙවල් වල සල්ලි එවනවා. එවන්නේ නැත්තේ නේ. කොහොමද එවන්නේ? උන්ඩියල් ක්‍රමය කියලා වෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට එව්වම ආණ්ඩුවට සත පහක්වත් යන්නේ නැහැ. ඒ නිසා දැන් සල්ලි එවන්නේ නැහැ නෙවෙයි ඈ. එවන ක්‍රමයක් තියෙනවා. ඒකෙන් ආණ්ඩුවට ඩොලර් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට එකතු වෙන සාමාන්‍ය මාසෙකට ඩොලර් මිලියන 200යි 250යි. හැබැයි රට හදන ආණ්ඩුවක් ආවොත් විදේශගත ශ්‍රමිකයා විශ්වාස කරන ආණ්ඩුවක් ආවොත්
අපි කිව්වොත් ඒගොල්ලන්ට දැන් අපි හොරකම් නැහැ, වංචා දූෂණ හට හදන්න යන්නේ, සෞදුර්ණ හට අමාරුත් තැනක ඔබේ ඥාතින් දුක් විඳිනවා. එවන්න සල්ලි කිව්වොත් එමේ යවන්නේ නැද්ද ඒගොල්ලෝ? අලුතෙන් එපා පරණ ගාන එව්වත් මිලියන් 600ක් එව්වොත් එහෙම අපිට තෙලුයි ගෑසු ගැන ඉතුරුත් වෙනවා මිලියන් 100ක්. අපි කියන 700ට වඩා ගේන්න පුළුවන්. 800ක් 900ක් ගේන්න පුළුවන් කතා කරොත් එහෙම. හැබැයි එහෙම වැඩි පිළිලක් මේගොල්ලන්ට නැහැ. කිව්වට එන්නේ නැහැ. ඒ නිසා අද ආණ්ඩුව ගත්තම සතියකින් තෙල් දෙන්න පුළුවන්. ඒකට ආණ්ඩුව වෙනස් වෙන්න ඕන. ඊට අමතරව සල්ලි වෙන තව කම නැද්ද තියෙනවා? මම එකක් විතරක් කියන්නම්. දැන් ඔය ලෝක රටවල් ඉල්ලන්නේ බඩු විතරක් නෙවෙයි. ශ්‍රමයක් ඉල්ලනවා. ලෝකෙ වෙළඳ පොලේ ශ්‍රමිකයන්ටත් ඉඩක් තියෙනවා. බහඬ වලට වඩා. මොනවද ඉල්ලන්නේ? අපි කාවද යවන්නේ ලෝක වෙළඳ පොලට? ශ්‍රමිකයෝ හැටියට කියනකොට අපි ගම්වල ඉන්න අම්මලා අක්කලා පටවන මැද පෙරදිග. ඒක හොඳ නෑ. නවත්තන්න ඕන ඒක. පවුල් විනාශ වෙන වැඩක් ඒක. හැබැයි ඉල්ලන්නේ මොනවද? ලෝක රටවල ලොකු ඉල්ලුමක් තියෙනවා දොස්තරලා, ඉංජිනේරුවෝ, QSලා, වෙල්ඩින් කරන අය, මෙකැනික්ලා, ඩ්‍රයිවර්ලා, නර්ස්ලා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් අපේ රටේ වැඩ පිළිලක් නැහැ එහෙම යවන්න. ඇයි ඒ? අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පිස්සු එකක් තියෙනවා. එතන ගුරුවරු ගොඩක් ඉන්නවා. විද්‍යාලපතිවරුත් ඉන්නවා. හරිද? මං වැරදි නම් මට කියන්න. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ. දැන් අම්මා තාත්තා උගන්වන දරුවන්ට මේ අපේ ජීවිතයේ ලොකුම පිස්සුව ලොකුම මොකද්ද තියෙන වැඩේ ලොකුම මහන්සිය මොකද්ද? දරුවන්ට උගන්වන්න. නැද්ද? උගන්වන්න. කොහොමද අපි උගන්වන්නේ? පොඩි කාගේ සිත අපි ඉතින් පුංචි කාලේ මොකද්ද කියන්නේ හැමතිස්සෙම පාඩම් කරපන් වෙන මොකක් කරන්නේ සෙල්ලම් කරන්න ගියොත් ඔය සෙල්ලම් කළා හරියන්නේ නැහැ පාඩම් කරපන් අම්මට උදව් කරන්න ගියොත් එහෙම නෑ ඒක මං කරගන්නම් පාඩම් කරපන් පාඩම් කරනවා ටියුෂන් යවන්න මොකටද මේ පාඩම් කරවන්නේ මට කියන්න මොකටද පාඩම් කරන්නේ විභාග පාස් කරන්න නැද්ද අපි පාඩම් කරවන්නේ විභාග පාස් වෙන්නනේ විභාගේ තියෙනවා විභාග ළඟයි පාඩම් කරපියේ ඉතින් විභාග පාස් වෙනවා කොහමද 5 පාස් වුණා නේ ශිෂ්‍යත් 6 පාස් වුණා 7 පාස් වුණා 8 පාස් වෙනවා 9 පාස් වෙනවා සාමාන්‍ය පෙළ ලියනවා ටිකක් පාස් වෙනවා ගොඩක් හැලෙනවා සෝරි ඒගොල්ලන්ට උසස් පෙළ කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ විභාග ලියනවා අපෝ පාස් වෙනවා ටිකක් කැම්පස් යනවා ටිකක් හැලෙනවා ටිකක් නේ ගොඩක් හැලෙනවා ටිකක් යනවා ඉතින් කැම්පස් එක තවුරු 4ක් විතර ඉගෙන ගන්න උපාධිය අරන් ගෙදර එනවා ඉතින් ඒත් මුකුත් වෙනසක් වෙලා නැහැ ගෙදර ඇවිල්ලා ඉන්න මොකක්ද දැන් තියෙන්නේ උපාධියක් තියෙනවා රස්සාවක් නැහැ ඊට පස්සේ උපාධිකාරවලට එකතු වෙලා උද්ඝෝෂණයක් පටන් ගන්නවනේ ඒ කාලේ තිබුණේ මොකද්ද රස්සා දීපියෝ කියලා උද්ඝෝෂණයක් පටන් ගන්නවා ඔය රස්සා දින උද්ඝෝෂණය තැන් වල හන්දිල කෙරලා පොඩි ආණ්ඩුවට වාත වෙනකොට මේක දරා ගන්න බැරුණාම ඡන්දෙකුත් කිට්ටුනාම මල ලඩක් නෙමෙයි නේද ආණ්ඩුව මොකද ගන්නේ ආණ්ඩුවට පස්සේ තීන්දුවක් කරන හවරෙල්ලා කියලා ඔක්කොටම එන්න කියලා ඔය 10-15000කට එන්න කියලා මොකද ගන්නේ දෙනෝ රස්සා කොහොමද ඔක්කොටම ස්කීම් එකක් හදලා දෙනවා මොකද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පුටුවේ මේසෙක විදිලා කියන බලියපන් ඕකේ මෙන්න 20000ක් කොට පඩිය කොහොම ජීවිතේ පාඩම් කරලා ඉගෙනගත්තු අපේ උපාධිත් ගත්තු අපේ කොල්ල හරි කෙල්ල හරි දැන් මොකද අන්තිමට ප්‍රාලේ කොට්ටාසේ කාර්යාලයක මේසයක වාඩිලා පුටුවක වාඩිලා මේසෙ ගාව මොකක් හරි කුටුක ගා ඉන්නවා ආර්ථිකයට 7 5ක 10ක අත්තක් තියනවද නැහැ ඉතින් අපි අධ්‍යාපනය අයාලකින් දෙනවා මගේ සෞදුව ඇත්ත බොරු ඇත්තනේ නේද ළමයින්ගේ ළමා කාලෙත් නැහැ උන්ට සෙල්ලම් කරන්නත් නැහැ හරිද උන්ට යාළුවොත් නැහැ උන්ව මරවලා උන්ට ස්ට්‍රෙස් හදලා උන්ට ගෑස්ට්‍රික් හැදිලා හරි පොඩි කාලේ මොකද්ද ලේවල සීනිත් ඇවිල්ලා ලෙඩ්ඩුත් කරලා අන්තිමට ගත්තම මෙලොව හත්තිලාවක් නැහැ ඊට පස්සේ සාමාන්‍ය පෙළ හැලිච්ච කට්ටිය උසස් පෙළ හැලිච්ච කට්ටිය මොකද ගන්න ඉතින් මොකක් කරා එක්ක බදාමරන්න යනවා මොනවා හරි කරගෙන නැත්තම් ත්‍රිවිලයක් කර හන්දියට එනවා ওই ත්‍රිවිලර හන්දිය ගොඩක් කියන කට්ටිය කවුද අධ්‍යාපනයේ මගදී කැඩිච්ච කට්ටිය අපරාධයක් ආර්ථිකයට කිසි සම්බන්ධයක් නැහැ හැබැයි අධ්‍යාපනයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕන මොකක්ද ඕනේ අපි හිතන අධ්‍යාපනයට අරමුණු දෙකක් තියෙන්න ඕන එක හොඳ මිනිස්සෙක් හදන්න ඕන හොඳ පුරවැසියෙක් හැදීමේ කරුණක් කොහොම පුරවැසියෙක්ද විනයගරුක පුරවැසියෙක් පාරේ හරියට යන්න දන්න පුරවැසියෙක් පාර මාරු වෙන්න පුළුවන් පුරවැසියෙක් වාහනේ හොඳට එලවන්න පුළුවන් පුරවැසියෙක් අනුන් විවසන පුරවැසියෙක් සාමූහිකත්වයේ තියෙන පුරවැසියෙක් මානව ගුණ තියෙන කෙනෙක් මිනිසුන්ට ආදරය කරන කෙනෙක් මානව බැඳීම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් ඕනේ නැද්ද සමාජයට හදන්න ඕන සාමූහිකත්වයේ දැන් අධ්‍යාපනය හදන කවුද දැන් අධ්‍යාපනයේ සාමූහිකත්වය විනාශ කරනවා ළමයි එකට සෙල්ලම් කරන්නේ නැහැ තනියෙන් සෙල්ලම් කරන්නේ ළමයි එකට පාඩම් කරන්නේ ඉස්සර හවුලේ පාඩම් කරා දැන් හවුලක් කරන්නේ නැහැ ඒ විභාගේ තරගෙන තනියෙන් පාඩම් කරන්නේ ළමයි ඉස්කෝලේ යන තනියම පාඩම් කරන තනියම සෙල්ලම් කරන තනියම බොහෝට ගත්තොත් මොකද ඉස්කෝලේ සෙල්ලම් කරන වෙලාවකත් නැහැනේ ගේම් ගහනවා කම්පියුටර් එකේ තනියම සෙල්ලම් කරන්නේ ඊට පස්සේ අර ප්ලාස්ටික් පෙට්ටිය දාන් කැමරා එකක් අරන් යනවනේ ඉස්කෝලේට කන්නේ කොහොමද හවුලේද නෑ කන්නේ තනියම අපි හදනවා ගෙදර කොහොමද අහලපල් ළමයි එක්ක සම්බන්ධයක් නැහැ සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ අපිනේ අපි තනියෙන් ළමෙක් හදනවා කූඩු කරලා ගිරව හදනවා වගේ ඉතින් ළමයින්ට පව් ළමයි අපරාධී
තිය ළමයින්ට මානව සම්පතන් හරි අඩුයි. අඳුරන්නේ නැහැ කෙනෙක්ව. යාළුවෝ දන්නේ නැහැ. ගහකොළ අඳුරන්නේ නැහැ. සතාසීප අඳුරන්නේ නැහැ. මේ හැදෙන අලුත් પરම්පරාව හරිම අපි ගත්ත හරි අවාස මේ පුදුම එකක් මේකනේ. ඒ නිසා මානව ගුණධර්ම තියෙන සමාජයට සම්බන්ධ වෙච්ච පුරවැසියෙක් හැදෙන්නේ නැහැ මේ අධ්‍යාපනය. ඒ නිසා ඒක වැරදි. එකක් එහෙනම් අපි හොඳ පුරවැසියෙක් හදනවා. දෙක මොකද්ද අපි අපේ ආර්ථිකයට ඕන කරන මානව සම්පත නිර්මාණය කරන්න ඕන. අත්තල අපි ආර්ථිකයක් හදනවා නම් ඒ ආර්ථික කෘෂි කර්මාන්තෙ මෙච්චරයි, කර්මාන්ත මෙච්චරයි, දිවර කර්මාන්තෙ මෙච්චරයි කියලා අපි හිතනවා නම් ඒකට ඕන ශ්‍රම කණ්ඩායම. ඒක අපි හදන්න එපයි. දැනුම තියෙන පිටසක් එපයි හදන්න එපයි. ඒක හදන්න ඉලක්කයක් තියෙන ඕන අධ්‍යාපනයට. ඒ ඉලක්කයක් නෙමෙයි අධ්‍යාපනය. දැන් නිකන් හිතන්නකෝ මං කලින් කිව්වා වගේ ලෝකෙ ලොකු ඉල්ලුමක් තියෙනවා අර මං කිව්ව විෂයන්ට. දොස්තරලා ඉංජිනේරුවෝ නම් කෙලිම උපාධිය අරන් එන්න එපයි. වෙල්ඩින් කරන කට්ටිය මෙකැනික්වරු අර මේ කට්ටිය ගොඩක් ඉන්නවනේ. ඒගොල්ලෝ මොකද කරන්න පුළුවන්කම තියෙන්නේ? අපි උසස් පෙළින් හැලෙන සාමාන්‍ය පෙළින් හැලෙන අපේ දරුවන්ට වෘත්ති පුහුණු මධ්‍යස්ථාන ජාලයක් දාලා රට පුරාම නිකන් උගන්වුවොත් අවුරුදු 2ක් දුන්න සර්ටිෆිකේට් එකක් ඒගොල්ලන්ට රස්සාවක් ගන්න පුළුවන් ලෝකේ. ඒගොල්ලෝ රට ගිය ගමන් ඊළඟ මාසෙ ඉඳලා පඩියවන මොනෙන්ද දෙවන්නේ? ඩොලර් වලින් එවන්නේ. රුපියල් නෙවෙයි. සල්ලි හම්බ කරන්න පුළුවන්. රටටත් ආදායමක්, ගෙදරටත් ආදායමක්, දරුවටත් හොඳයි. ඉතින් එහෙම එකක් නෑනේ. නිසා මේක ලොකු වෙනසක් කරගන්න තියෙනවා. අපේ සෞඛ්‍යය විනාශ කරලා තියෙන හදන්න ඕන. දැන් ලෙඩ්ඩු මෙරි යනවා. බෙහෙත් නෑ. ඒ නිසා අපි කියන්නේ සමාජයේ ලොකු වෙනසක් කරගන්න තියෙනවා. ඒකට අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඒකට අපිට වැඩි පිළිලක් නිසා අපි මේ ඩොලර් උපයන, මුදල් උපයන, වත්තම උපයන නිෂ්පාදන ආර්ථිකයට මාරු වෙන්නම ඕන. වෙන උත්තරයක් මේකට නෑ. ණය ආර්ථිකයෙන් මිදෙන්න ඕන. 10යි ණය ගෙවන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ. ණය ගෙවන්න වෙනවනේ ගත්තනම් වෙන කරන දෙයක් නෑනේ. ණය ගෙවන්න වෙනවා. හැබැයි අපිට මෙහෙම සහනයක් ගන්න පුළුවන් කොහොමද? ලෝකේ විශ්වාස කරන ආණ්ඩුවක් ආවොත් අපිට සහනයක් ගන්න පුළුවන් මොකද්ද? අපි කතා කරලා රටවල් එක්කෙන් ණය කල් දා ගන්න පුළුවන්. හැබැයි ඒකට විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම පුළුවන්ද බැරිද? දැන් ඔයගොල්ලෝ බැංකුවෙන් ණයක් ගන්නවා. ගෙවා ගන්න බැරි වෙනවා. ඊට මොකද කරන්නේ? බැරි වුණාට පස්සේ අපි යන මැනේජර් මහත්තයා හම්බෙන්න. ගිහලා හම්බෙලා කතාලා කියන මැනේජර් මහත්තයා පෞද්ගලික කල් මං අසනීප වුණා, අරන් වුණා, මෙහෙම වුණා, මේකත් එක්ක මේක ඉර වුණා, අපි කර්මාන්තේ වැටුණා, ව්‍යාපාරේ වටන ගෙවා ගන්න බැරි වුණා. නමුත් මට මෙහෙම සැලැස්මක් තියෙනවා. මෙන්න සැලැස්ම, මෙන්න ප්‍රොජෙක්ට් එක. මේකෙන් මම මාස 6ක් ගියාම අනිවාර්යයෙන් මෙච්චර උපයනවා. නිසා මම මාස 6කින් මේක ගෙවන නිසා මට මාස 6ක් කල් දා දෙන්න. එයා බලලා අපි කියන එක ඇත්ත වගේ දැනුණොත් මොකද කරන්නේ යා? රයිට් කමන්නේ. මාස 6ක් දෙන්න කියලා. දෙන්නේ නැද්ද මාස 6ක්? දෙනවා. ඒ වගේ අපිට සැලැස්මක් තියෙනවා ලෝකෙට පෙන්න. චීනට අපි පෙන්න මොකද්ද? චීනුන්ට අපි පෙන්නනවා. මෙන්න අපේ සැලැස්ම. අපි ඊළඟ අවුරුද්දේ මෙච්චර හම්බ කරනවා. ඔයගොල්ලෝ එනා ගෙවන්න. අවුරුද්දක් කල් දෙන්නේ නැද්ද? දෙනවා. එහෙම කරගන්න පුළුවන්. එහෙම කරගන්න ඕන. නැත්තම් මේ ඔක්කොම එකපාර ගෙවන්න බෑනේ. ණය කල් දා ගන්න ඕන. කතා කරලා බේර ගන්න ඕන. ඊට පස්සේ අපි කර්මාන්ත පටන් ගන්න ඕන. හම්බ කරන පටන් ගන්න ඕන. ඊට කලින් මොකද්ද මේ තිබිච්ච එක රැක ගන්න ඕන. දැන් සංචාර ව්‍යාපාරය අපිට තියෙනවා සෞදුරුන්. සංචාර ව්‍යාපාරයක් නැහැ. සංචාරක එන්නේ ඇයි එන්නේ නැත්තේ? දැන් සමහරු කියන තාට අරගල නිසාද? නෑ අරගල නිසා නෙවෙයි. අරගල පටන් ගන්න කලින් ආවෙත් නෑ. එන්නේ නැත්තේ ඇයි? ඇවිල්ලා මක්කයි කරන්නේ. දැන් සංචාරකෙනේ ඇවිදින්නේ නැහැ. මෙහෙ තෙල් නෑ. හත්වලම් ඉතින් මක් කරන්නේ ඇවිල්ලා. ඇවිදින්න වෙන්නේ එසෙන්නේ නෑ. සංචාරකෙන්නේ මොනවාරි හොඳට කන්න මෙහෙ. ඉතින් හෝටලේ ගෑස් නෑ. උයන් විදියක් නෑ. රටේ බඩු නෑ. ඉතින් සංචාරක එනවද? එන්නේ නෑ. සංචාරක ගෙන්න ගන්න මොකක්ද ඕනකම තියෙන්නේ අපිට? අනිවාර්යයෙන්ම තෙල් ඕන, ගෑස් ඕන. තෙලුයි ගෑසුයි ගෙනාපු ගමන්ම සංචාර ව්‍යාපාරේ පටන් ගන්නවා. අධ්‍යාපනය ක්‍රමවත් වෙනවා. හරි අනිත් ටික ගමනාගමන ක්‍රමවත් නැත්තම් ලොකු අහුලක්. දැන් හිතන්න කෘෂි කර්මාන්තේ මම මතක් කරනවා කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ කුඹුරු පැහැගෙන ඉන්නවනේ සෞතුරුනේ. තව සති කීයක් ඇද මේ කපන්න? සති 4ක් නේ? ඔව් තව මාසයක් යනකොට තව මාසයක් ඉඳන් මේ කපන්න වෙනවා. මොනෙන්ද අපි කපන්නේ මේක? අපි ගෝයන් කපේ මොකෙන්ද? මැෂිමෙන්. හරි මොනද? මැෂිමෙන් කපේ. ඔකට අපි භූතය කිව්ව ස්වාමී කිව්ව නේද? මැෂිමෙන් කපලා පාගල ගත්තී. දැන් මොකද ලබන මාසේ කපන්නකොට දැන් ලබන මාසේ කොහොමවත් තෙල් එන්නේ නැහැ කියලා කියනවා. මහා බැංකුවේ ලොක්කා. ලබන මාසේ ගෝයන් කපන්නකොට මොකද වෙලා තියෙන්නේ? මැෂිමට තෙල් නැහැ. හරිද? ඉතින් මැෂිම අරන් යන්නද අපි මේ බූලියට දෙන්නෙත් නැහැ තෙල්. මැෂිම අරන් යන්නද අපි මේ මොකද්ද ෂෙඩ් එකට. එතකොට ආයේ අපේ අංකය අවසන් අංකය මොකද්ද කියලා. හත්පලෙන් මැෂිමට අංකයක් නැහැ. නැත්නම් ආයේ QR කෝඩ් එක මොකද්ද කියලා. ඔකට QR කෝඩ් තියනවද? නැහැ ඒසත් මැෂිමට තෙල් නැහැ. ඉතින් ගෝයන් කපන්න වෙන්නේ නැහැ. තෙල් ගන්න පුළුවන් හයි කොහමද කළු කඩෙන් ගන්න පුළුවන් නේ වැඩි ගන්නට. එතකොට හැබැයි මැෂිමෙන් කපලා ගෙවන්න වෙන්නේ නැහැ. ඉදමත් උගස් තියන්න ඕන මැෂිමට ගෙවන්නේ. ඉතින් කෘෂි කර්මාන්ත විනාශ වෙනවා. එතකොට එහෙනම් මොකද අපි කරන්න ඕනකම තියෙන අපිට පුළුවන් ද පරණ වැඩේට යන්න. ගමේ කාන්තාවෝ ටික එකතු වෙලා නේ චීත්ත ඇඳලා 70 ඇඳලා ජයකති අරගෙන ඇවිල්ලා නෙළුම් කවියක් කීකේ ගෝයන් කපලා පාවරේ ගෝයන් ගොඩ ගහලා පයින් පාගලා කුල්ලෙන් පොල්ල ගම් පුළුවන් එහෙම. ඉව දැන් බෑ.
ඒ නිසා කෘෂිකර්මාන්තයේ වැටෙනවා. මම කියන්නේ මේ මූලික ප්‍රශ්නේ තෙල් සහ ගෑස් නැති වුණොත් මුළු ආර්ථිකයේ ජීවිතේ ඔක්කොම වැටෙනවා. මෙහෙම යන්න බෑ. තව මාස කීයක් මෙහෙම යමුද? මේ පාර්ලිමේන්තුවේ තාමත් එකම යෝජනාවක්වත් ගෙනාවනේ අපේ ප්‍රශ්න විසඳන්න. ගේන්නේ හස්නීති දික්කරණේවා. අපිට මොකටද ඒවා සම්මත කරගන්නවා. හැබැයි තෙල් දෙන යෝජනාවක් සම්මත වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව වලදී මේ පාර්ලිමේන්තුව විසුරුවන්න ඕන. විසුරුවලා ඡන්දයකට අපි යන්න. දැන් අපිට තියෙන එකම උත්තරය මොකද්ද? පුළුවන් තරම් ඉක්මනින් බලපෑමක් කරලා මේ පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා මහමැතිවරණට ගිහිල්ලා ජනතාව තමන්ගේ කැමැත්තෙන් අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. ඊට පස්සේ ආණ්ඩුවත් එක්ක එකතුලා අපි රට හදමු. ඒක වෙනම කාරණයක්. ඒ ඇරෙන්න වෙන උත්තරයක් අපිට නැහැ. දැන් කවුරුත් එක කියනවා. ඊට මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රිය මහත්තයා මොකද ප්‍රසිද්ධිය කිව්වා. ජනාධිපතිගේ ජනවරම අවසానයි. පාර්ලිමේන්තු ජනවරම ඉවරයි. ඡන්දයක් තියන්න ඕන. වහම ඡන්දයක් වෙන සල්ලි නැහැ කියන්න එපා. ඡන්දයක් තියන්න සල්ලි නැතුනොත් ලෝකේ ඕන්තරම් රටවල් ඉන්නවා ඡන්දෙට උදව් කරන්න. ලෝකෙම ඡන්ද තියලා තියෙන නිසා සල්ලි නැති ප්‍රශ්නයක් එන්නේ නැහැ කියලා එයා කිව්වා. මල්වත්තේ මහානායක හමුදුරු ඊයේ පෙරද ගියා මැතිවරණ කොමිසම මල්වත්තේ හමුදුරු හම්බෙන්න. මල්වත්තේ හමුදුරු මොකද්ද කිව්වේ? එයා කොහොම මේ හතරවට රවුම් ගහලා මේ පිරිකර අරන් හැමතිස්සම අපිව හම්බෙන්න. දැන් මොකක්වත් එන්නේත් නැහැ මේක අස්සේ. රටේ ප්‍රශ්න එකක්වත් විසඳලා නැහැ. අරගලේ ප්‍රතිඵලයකුත් නැතිලා නැති නිසා දැන් තියෙන්නේ මොකද්ද? ඡන්දයක් කියන්න ඕන කියලා කිව්වා. කිව්වට පස්සේ මැතිවරණ කොමිසම සභාපති ඊට එල්ල කියනවා ඡන්දයක් කියන්න මේ වෙලාවේ බෑනේ පෝලිං තියෙනවනේ. පෝලිං ඉවරනම තියෙනවලු. ඒ කියන්නේ අපිට කවදාකවත් ඡන්දයක් එන්නේ නැහැ. මොකද මේ පෝලිං ජීවිතේට ඉවර වෙන්නේ නැහනේ. ඒ නිසා හැමදාම ඡන්ද නැතුව පෝලිමේ තමයි ඉන්නේ. අපි කියන්නේ පෝලිං ඉවර කරන්න පුළුවන් ඡන්ද පෝලිං හදමු. මැතිවරණ කොමිසම සභාපතිට තියෙන ඡන්ද තියෙන වැඩේනේ. ඡන්ද තියෙන කවද්ද කියලා තින්දු ගන්න එයාට බෑ. ඡන්ද තියෙනවද නැද්ද කියලා තින්දු ගන්න රටේ ජනතාව දේශපාලනේ. සභාපති ඉන්නේ තීන්දුවක් ගත්තම ඡන්ද තියන්න නේද? ඒක යාගේ වැඩේ. ඊට පස්සේ ඉතින් අපේ රටේ හුඟ දෙනෙක් කියනවා ඡන්දයක් ඕන කියලා. මොකද කාටද දැනලා තියෙනවා මෙතනින් එහා රට යන්න බෑ. මහමැතිවරණයක් ඕන. මේ පාර්ලිමේන්තුව වැරදි, ජනතා විරෝධී ජනවරමක් නිසා මේ පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා බල කරලා අපේ ඡන්දය ඔබේ ඡන්දය පාවා දීපු මන්ත්‍රෝ ඉන්නේ මේකේ. කාටද පාවා දුන්නේ? රනිල් වික්‍රමසිංහට. ඒ නිසා ඒ පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පාර්ලිමේන්තුවක් ඕන වෙනවා. අන්නේ පාර්ලිමේන්තු මැතිවරණදී අපි අලුත් ආණ්ඩුවක් හදන්න ඕන. අන්නේ අලුත් ආණ්ඩුව හදනකොට මෙතෙක් ගත්තු තීරණ වෙනස් කරලා අපි කවුරුත් ධෛර්යයෙන් එකතු වෙලා අපි ජාතික ජනබලයකට එක්ක අත්වල බැඳගෙන මේ මහත්තුරු නෝනාවරු ගොඩක් ඉන්නවා මෙතන අත්වල බැඳගෙන ඒගොල්ලොත් එක්ක අපි ජාතික ජනබලයේ ආණ්ඩුවක් හදලා අපේ රටේ මේ 74 වසරක සාපේ නිමා කිරීමේ පුණ්‍ය කර්මයට අපි ඔක්කොම දායක වෙමු. ඒ දායකත්ව ඔබේ දායකත්වයට එකතු කරන්න කෙනෙක් කරමින් ඒ සඳහා ඔබ හැමෝටම ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරන ඔබ හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි. You're watching the Life Traveller channel.